හා ආයුබෝවන් දරුවනේ මට චුට්ටක් කියන්න මම කියන දේ ඇහෙනව නේද පොඩ්ඩක් කියන්න බිනුරි හරි හොඳයි ඉතින් අදත් අපි වෙනද වගේම ඔයගොල්ලන්ට විද්‍යාව පුනරීක්ෂණ අභ්‍යාසවල දෙවෙනි කොටස තමයි අද දිගහැරෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති අපි පළවෙනි දවසේ විදිහට ෆීඩ්බැක් 1 කියන කොටසක් සාකච්ඡා කරුණා. අද අපි අපේ ක්ලාස් එකේදී ෆීඩ්බැක් 2 කියන එහෙම නැත්නම් ෆීඩ්බැක් 2 කියන සංකල්පය යටතේ ෆීඩ්බැක් 2 පේපර් එක සාකච්ඡා කරනවා. ඔන්න මතක ඇති මේ ගිය සතියේ යොදපු පේපර් එකක් එදා හදිසියෙම මට සහභාගී වෙන්න බැරි වුණා. ඒ නිසා අද දිනේදී එම පේපර් එකම සාකච්ඡා කිරීමේ වගකීම අරන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ දැන් අරමුණ දන්නව ඇත්තන ෆීඩ්බැක් 2 එක කරනකොට 1 එකේදී අපි සඳහන් කරපාදී එක් පාඩම් කොටසට අදාළ ප්‍රශ්න යොමු කළා. ඒ ප්‍රශ්න කොටසට අදාළව අපි ඒ පාඩම සාකච්ඡා කරුණා. ඉතින් ගිය සතියේට කලින් සතියේ ඒ ආකාරයෙන් සහභාගී වුණ ඕගොල්ලෝ හැමෝම දන්නවා. එම සහභාගී නොවුණු අය ඉන්නවා නම් ඕගොල්ලෝ සෑම විටම මේක වෙනම පොතක CR පොතක තමයි මේක අපි කරගෙන යන්නේ. ඒකට පේපර් එකත් එක්කම ඊට අදාළව හරියට නිකන් මේක ෂෝට් නෝට් එකක් හා සම්බන්ධව යන්නේ මේ කාරණා. ඉතින් අපි වෙලාව නාස්ති නොකර අපි යමු අපේ දීපු පේපර් එක මම ඕගලන්ට යොමු කරන්නම් එම පේපර් එක. ඕගලන්ට දැන් ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් වෙයි එම ප්‍රශ්න පත්‍රය. මේ තමයි ෆීඩ්බැක් 2. එහෙම නැත්නම් පසුවිපරුම් පේපර් එකේ දෙවෙනි අදියර. මේ දෙවෙනි අදියරේ ඔයගොල්ලෝගේ ඒ ඉලක්ක කරලා තින්නේ එක්තරා ආකාරයක බයෝ ප්‍රශ්න ෆිසික්ස් හා කෙමිස්ට්‍රි කියන තුන් ගොල්ලෙම අපි මේකෙන් සාකච්ඡා වෙලා තිනවා. ඒක කලින් සතියේ අපි සාකච්ඡා කරපු දේවල් වල යම් දෙයක් සාකච්ඡා කරනකොට ඒ දේවල් ඊළඟ පේපර්ස් වලදී ගොඩාක් ගැඹුරට කතා කරන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට අහන්න තියෙන ප්‍රශ්නයක් පොඩ්ඩක් අත උස්සලා චුට්ටක් අහන්න පුළුවන්. ඒ ගැන කිසිම අවුලක් නැහැ. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නට යමු. සත්ත්ව සෛලයක නොමැති එහෙත් ශාක සෛලයක දක්නට ලැබෙන ව්‍යුහයක් වන්නේ. ඉතින් මෙන්න මේකයි. අපි මුලින්ම ආන්සර් එක අරන් ඉමු. ඔයගොල්ලෝ ප්‍රශ්නේ හොඳටම පේනවා. සත්ත්ව සෛලය හා ශාක සෛලය කියන මේ සෛල වර්ග දෙකක් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. අන්නේ සෛල වර්ග දෙකේ එක් ඉන්ද්‍රිකා එකිනෙකට වෙනස් වෙනවා. එතකොට සත්ත්ව සෛලයක නැති ශාක සෛලයක අපිට දැක ගන්න පුළුවන් දේවල් තමයි ප්‍රධාන වශයෙන් සෛල බිත්තිය කියන එක. ඒ වගේම තමයි හරිත ලව සහ ප්‍රධාන මධ්‍ය රික්තක. එතකොට මේ මධ්‍ය රික්තක ඒ ආශ්‍රිතව මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ මේකත් බෝඩ් එක ඔයගොල්ලන්ට දිස් වෙනවා ඇති දැන්. හොඳට බලා ගන්න ශාක සෛලයක කොටස් සහ සත්ත්ව සෛලයක කොටස් සහ ඒවායේ කොටස් වල එක් එක් කාර්යභාරනුත් අපි මේ අවස්ථාවේදී කියලා දෙන සූදානම්. මම මුලින්ම මේ පැත්තේ අඳින්නේ ශාක සෛලයක්. ශාක සෛලයට යම් ආකාරයක හැඩයක් තියෙනවා. නමුත් නිශ්චිතවම කියලා හැඩයක් නැහැ. මම මේ වගේ හැඩයක් මේකට භාවිතා කරා. මේක වටේම ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් කොටස තමයි මොකද්ද? සෛල බිත්තිය. මේ සෛල බිත්තියක් අඳින්නේ. මේ තියෙන සෛල බිත්තිය. එතකොට මම ඒකයි කිව්වේ හැඩය නිශ්චිත හැඩයක් විය යුතු නෑ. එක් ආකාරයේ හැඩ දක්වන්න පුළුවන් කෙනෙක් මෙහෙම ආකාරයක් දක්වන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් අපි නිවැරදි ආකාරයක් දක්වන්නේ මේ මට ඕන වැඩිපුරම මේකට අදාළ ඉන්ද්‍රිකා එහෙම නැත්නම් මේකේ අදාළ කොටස් ටික නම් කිරීමේ අරමුණ. හොඳට බලා ගන්න මේ ඇන්දේ සෛල බිත්තිය සෛල ප්ලාස්ම පටලයේ තියෙනවා. මෙන්න රික්තකයක් තියෙනවා. මධ්‍ය රික්තකයක් තියෙනවා. ඒ වගේම මේකේ ඔයගලන්ට දැක ගන්න පුළුවන් විශේෂම එක්කෙනා තමයි එහෙම නැත්නම් සෛලය පාලනය කරන ඉන්ද්‍රිකාව තමයි න්‍යෂ්ටිය. මේ පාඩම් ඔයගලන්ට මතක ඇති මේ 10 වසරේ ඉගෙන ගත්ත කාරණා. න්‍යෂ්ටියක් ඇතුලේ න්‍යෂ්ටිකාවක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට වර්ණ දේහ දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් DNA අන්තර්ගත වෙච්ච වර්ණ දේහ. මෙන්න මේ න්‍යෂ්ටි බිත්තියට එහෙම නැත්නම් න්‍යෂ්ටි පටලයත් එක්ක සම්බන්ධිත එකම ව්‍යුහය තමයි අන්තප්ලාස්මීය ජාලිකා. මෙන්න මේ ආකාරයට අන්තප්ලාස්මීය ජාලිකා පිහිටනවා. කොහෙත්තම මේ ව්‍යුහ ඇඳීමේ හැකියාව අවශ්‍ය නැහැ. නමුත් කොටස් නම් කිරීමේ හැකියාව තිබිය යුතුයි. එහෙනම් මේ තමයි අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා හා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. එතකොට මම මේ දෙකම ඇඳලා තිනවා. රළු එකේ විශේෂත්වය තමයි මෙන්න මේ වගේ ඩොට් ටික තියෙනවා. ඒ ඩොට් වලට හේතුව තමයි රයිබෝසෝම අන්තප්ලාස්මීය ජාලිකාවල තැන්පත් වෙලා ඉන්නවා.
ඊළඟට මම අඳින්නේ මේකේ තියෙන ඉතිරි ඉන්ද්‍රිය එක මම මෙතනට આવොත් මේ ඔයගොල්ලන්ට පේන්නේ ශාක සෛලයක දැක ගන්න පුළුවන් හරිත ලව. මෙන්න මේ වගේ හැඩයක් ගන්න හරිත ලව. හරිත ලව ගණනාවක් තියෙනවා මේ ඒ වගේ හරිත ලව. ඒ වගේම තවත් සුවිශේෂී ඉන්ද්‍රියක් තමයි මයිට්‍රාකොන්ඩ්‍රියම. මෙන්න මේ වගේ ඇතුලේ පණුවෙක් ඉන්නවා හැඩයක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ මයිට්‍රොකොන්ඩ්‍රියම්. ඒ වගේම මේකේ තියෙනවා ගොල්ජි සංකීර්ණ හරියට නිකන් පිගන් ටිකක් අනිත් පැත්ත හරවලා වගේ හැම විටම තියෙනවා. මේ තියෙන්නේ ඒ ගොල්ජි සංකීර්ණ. පිගන් ටිකක් අනිත් පැත්ත හරවලා වගේ මේ තියෙන්නේ. ඊට අමතරව වටේ ඔයගලොන්ට ඩොට් ආකාරයේ රයිබෝසෝම දැක ගන්න පුළුවන්. හරි. එතකොට මාත් එක්ක චුට්ටක් මේකට ආන්සර්ස් දීගෙන යම්. එතකොට වඩාත්ම ලේසි. ඔයගොල්ලෝ මේකේ කොටස් නම් කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම දන්න දෙයක් තමයි මේ තමයි සෛල බිත්තිය. මට චුට්ටක් කවුරු හරි කියන්න මේ සෛල බිත්තියේ කාර්ය මොකක්ද? චුට්ටක් මට ආන්සර් එකක් දෙමු. එතකොට මට ලේසි. පියොමි චුට්ටක් මට කියන්න සෛල බිත්තියක කාර්යය මොකක්ද? සන්ධාරණය පවත්වාගෙන යෑම. ඔව් එකක් සන්ධාරණය තියාගන්නවා. හරි. තව දෙයක් සෛලයට සෛලයේ හැඩය පවත්වා. හොඳයි. සෛලයේ හැඩය පවත්වා ගන්නවා. තව ආරක්ෂාව. සෛලයට ප්‍රධාන වශයෙන් ආරක්ෂාව දෙනවා. අන්න හරි. නිවැරදි. එතකොට මේ සෛල බිත්තිය තමයි මේ වටේම තියෙන්නේ. සෛල බිත්තිය හැදිලා තින්නේ මොන වලින්ද? අපි 10 පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවා ග්ලූකෝස් වල බහුවවයකක් නැත්නම් ග්ලූකෝස් වල පොලිසැකරයිඩ්. සෙලියුලෝස් වලින්. හරි නිවැරදි. සෙලියුලෝස් වලින් මේ සෛල බිත්තිය ඇතුලෙන් තියෙන්නේ සෛල ප්ලාස්ම පටලය. මේ පටලයෙන් කරන්නේ මොකද්ද? සෛල ප්ලාස්ම පටලයෙන් කරන්නේ මොකද්ද? සෛල ප්ලාස්ම පටලයෙන් කරන්නේ මොකද්ද? සෛල ආවරණය ලෙස ක්‍රියා කිරීම. සෛල ආවරණයක් විදියට ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න වරණීය ප්‍රතිශෝෂණ. එහෙම නැත්නම් ඇතුළට ඒ කියන්නේ මෙයාව ද්‍රව්‍ය ගැනීම හා පිට කිරීම තෝරාගත් ද්‍රව්‍ය ගැනීම හා පිට කිරීම කරන්නේ. එතකොට මේක ඇත්තටම අර්ධ පාරගම්ම පටලයක් කියලා හඳුන්වන්නේ. අර්ධ පාරගම්ම කියන එකේ තේරුම තමයි ඇතැම් අයට විතරයි. ඒ කියන්නේ එයා තෝරාගත් අයට විතරයි ඇතුළට යන්න දෙන්නේ සහ පිට කරන්නේ. එතකොට හැමදේම ඇතුල් කරන්නේ නැහැ. චුටි දෙයක් තව දෙයක් මතක තියාගන්න මේ සෛල බිත්තියෙන් නම් ඕන දෙයක් ඇතුළට යන්න පුළුවන් මෙන්න මේ වගේ සිදුරු වලින්. නමුත් මේ පටලය නිසා ඇතුළට යන්න පුළුවන් කරන අපි හිතමු පෝෂක වර්ග වායුන් වර්ග තියෙනවා මේ හැමදේම නිවැරදිව තෝරාගත්ත අය තමයි ඒ පටලයෙන් යවන්නේ. එහෙනම් මේක අර්ධ පාරගම පටලයක්. ඒක තමයි සෛලප්ලාස්ම පටලයේ කාර්යය. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ සෛලප්ලාස්මය නැත්නම් සෛලප්ලාස්මාව. මේක ජෙල්මය හැඩ එකක් ජෙලි එකක්. ඇත්තටම මේක ඇතුලේ තමයි සියලුම ඉන්ද්‍රියකා තැම්පත් වෙන්නේ. ඉන්ද්‍රියකා ගබඩා වෙලා තියෙන්නේ මේ ඇතුලේ. දැන් මම එන්නම් මෙන්න මේ ආශ්‍රිතව තියෙන න්‍යෂ්ටිය කතාවට. එතකොට න්‍යෂ්ටියට තියෙනවා න්‍යෂ්ටි පටලයක්. න්‍යෂ්ටි පටලයක් නැත්නම් න්‍යෂ්ටි බිත්තියක්. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා න්‍යෂ්ටිකාවක්. ඒ වගේම වර්ණ දේහ අන්තර්ගතයි. මේ තුන් දෙනාගේම එකතුවට අපි කියන්නේ න්‍යෂ්ටිය කියලා. මොකද්ද මේ න්‍යෂ්ටියේ කාර්යය? න්‍යෂ්ටියේ කාර්යය මොකද්ද? මම ඉස්සල්ලා අඳින කොටත් ඒ කාරණේ කිව්වා. සෛලය පාලනය කිරීම තමයි න්‍යෂ්ටියේ කාර්යය. ජීව ක්‍රියා පවත්වාගෙන යාම. ජීව ක්‍රියා පවත්වා ගැනීමත් හරි. නමුත් වඩාත්ම නිවැරදි තේරුම තමයි මේ සෛලය පාලනය කිරීම. ඒකෙන් මෙන්න මේ වර්ණ දේහ කියන අය ලොකු තැනක් ගන්නවා. ඒ වර්ණ දේහ වල කාර්යය තමයි ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ඊළඟ පරම්පරාවට අරන් යාම. උදාහරණයක් විදිහට අම්මගේ ඉඳන් තාත්තට ඔයගොල්ලෝ ප්‍රවේණ විද්‍යාව ඉගෙනගෙන තියෙන නිසා දන්නවා. අම්මගේ ඉඳන් තාත්තගේ මේ ලක්ෂණ දෙක ඕගොල්ලන්ට උරුම වෙන්නේ මෙන්න මේ වර්ණ දේහ නිසා. අපේ වර්ණ දේහ 46ක් තියෙනවා. යුගල් වශයෙන් ගත්තොත් අපේ තියෙන වර්ණ දේහ 23ක් කියලා හොඳට මතක තියාගන්න. ඊළඟට මම ආවොත් මෙන්න මේ ස්ථානයට ගත්තොත් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. ඒ අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. ඔයගොල්ලන්ට පේනවා ඇති සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා.
ඒ වගේම මෙන්න මේ ඩොට් වගේ තියෙන එහෙම නැත්නම් රයිබෝසෝම මේ මත තියෙන වලට කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. මේ දෙකේම එකතුවට ඇත්තටම කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකාම තමයි. ඊළඟට આવොත් මම මෙන්න මේ view හේට මේවට කියන හරිත ලව. හරිත ලව වල කාර්යය මොකද්ද? අන්තප්ලාස්මීය ජාලිකාවල මට අමතක වුණා කාර්යයෙන් කියන්න. මොනවද අන්තප්ලාස්මීය ජාලිකාවල කාර්යය? ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථාන සැපයීම. ඔව්. ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථානයක් විදියට සපයනවා. ඔව්. ඇතම් ප්‍රෝටීන හරිද? ඇතම් ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථානයක් සපයනවා. තව සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා වලින් කැල්සියම් තැන්පත් කිරීම, ඒ වගේම විෂහරණය, ඒ වගේම ඇතම් ලිපිඩ වර්ග සංශ්ලේෂණයත් මෙන්න මේ සිනිඳු ඒ වලින් කරන රළු එකෙන් කරන්නේ ඇත්තටම අර කිව්වා වගේ විවිධ විකරණය වූ ප්‍රෝටීන වර්ග නිෂ්පාදනය කරන්නේ මෙතන. හරිද? ඊට පස්සේ මම ආවොත් මෙන්න මේ නම් කර හරිත ලව. හරිත ලවයෙන් කරන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය සඳහා තමයි දායක වෙන්නේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? දැන් චුට්ටක් ඒකත් මතක් කරගමු. දැන් 11 වසර ඉගෙන ගත්ත ඒ කොටසක්. ප්‍රභා සංශ්ලේෂණය යනු කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය විදියට අරගෙන කොහෙද හදන්නේ? හරිත සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ඔව් ජලය හා කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය විදියට යොදාගෙන ඒ වගේම ශාක පත්‍රවල හරිත ප්‍රද තුල හිරු එළිය ශක්ති ප්‍රභය විදියට අරගෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය. ඉතින් ඒක කරන්නේ හරිත ලව ගොඩාක් දායකත්වයක් දක්වනවා. මේ හරිත ලව ඇතුලේ ක්ලෝරොෆිල් කියන සංයෝගය තියෙනවා. ඒ ක්ලෝරොෆිල් නිසා තමයි කොළ වර්ණය ඇති වෙන්නත් හේතු වෙන්නේ. ඊළඟට මම ආවොත් මෙන්න මේ කොටස් වලට මේ තමයි අපි කියන විදියට ගොල්ගී දේහ. මේ තමයි පොඩි කෑලි ඔයගලන්ට දැක ගන්න පුළුවන්. මේ තමයි ගොල්ගී ආශිකා කියන්නේ මේ වලට. ආශිකා කියන්නේ මේ වලට. මේ දෙකේම එකතුවට නිසා තමයි අපි කියන්නේ ගොල්ගී සංකීර්ණයක් කියලා. මේ ගොල්ගී සංකීර්ණ නැත්නම් ගොල්ගී කම්ප්ලෙක්ස් එකක්. ඊළඟට මෙන්න මෙයා අතිශය වැදගත් ඕනෑම සෛලයකට ඒ තමයි මයිටොකොන්ඩ්‍රියම්. මේ ගොල්ගී සංකීර්ණවල කාර්ය තමයි ශ්‍රාවී කෘත්‍ය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන අන්තප්ලාස්මීය ජාලිකා වලින් නිර්මාණය කරන එක් සංයෝග අර කිව්වා වගේ ප්‍රෝටීන වර්ග විකිරණය කරන ලද ලිපිඩ වර්ග ඒ ඔක්කොම මේ ස්ථානෙට ඇවිල්ලා මේකේ ඇසිරීමක් කරන්නේ. ඇත්තම ශ්‍රාවීය කෘත්‍යයක් කරන්නේ. ඒ ශ්‍රාවීය කෘත්‍ය කළ මුළු සෛලය පුලා අවශ්‍ය තැන් වලට බෙදා හැරීම සිදු කරනවා. මයිටොකොන්ඩ්‍රියමෙන් කරන්නේ මොකද්ද? මයිටොකොන්ඩ්‍රියම තමයි ශක්ති ජව පොළ. එහෙම නැත්නම් ශක්තිය නිර්මාණය කරන ශක්තිය හදන්නේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම් තුල. එතකොට මම චූටි දෙයක් වැඩි දෙයක් ඔයගලන්ට ගන්නන්නම්. ඒ තමයි හරිත ලවයක් ඇතුලේ සිදුවෙන්නේ ඔයගොල්ලෝ කිව්වා වගේ මම වෙනින් පාටකින් ලියන්න. එතකොට හොඳයි. පැහැදිලිව this way. කාබන් ඩයොක්සයිඩ් හා ජල අණු 6ක් අරගෙන අර කිව්වා වගේ ප්‍රභා සංශ්ලේෂණ සූත්‍රෙම ලියන්නේ C6 H12O6 කියන සංයෝගය හදලා O2 6ක් පිට ගන්නවා. ඕකෙන් ආහාර හදනවා. ඇත්තටම මේකෙන් කරන්නේ ශක්තිය තැම්පත් කිරීමක්. ඒ කියන්නේ හිරු එළිය කියන ශක්තිය අරගෙන මේ හරිත ප්‍රද තුල ශක්තිය තැම්පත් කරනවා. මයිටොකොන්ඩ්‍රියමෙන් කරන්නේ ඒකේ විරුද්ධ දේ. ඒ කියන්නේ C6H12O6 මේ පත්‍රය තුල තියෙන ග්ලූකෝස් ටික ජීර්ණය වෙලා කාබන් ඩයොක්සයිඩ් හා ජලය හැදෙනවා. ඔයගලන්ට මේ කොටස උගන්වනවා මානව දේහ ක්‍රියාකාරීත්වයේ යටතේ සෑම සෛලයක්ම ශ්වසනය කරනවා කියන්නේ ඇත්තටම මේ ක්‍රියාවලිය මයිටොකොන්ඩ්‍රියම ක්‍රියාවලිය. ඒ නිසා ඔයගොල්ලෝ හුස්ම ගන්නකොට හුස්ම පිට කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් හා ජලය පිට වෙන්නේ. ඔය ඇඟේ හදන බහිස්රාවී ද්‍රව්‍ය දෙකක්. අපි ඒක ඉදිරියට බලමු. දැන් මට ඕන මේක රිවිෂන් එකක් විදිහට මේ කාරණා මතක් කරන්න. මේ 10 ඉගෙන ගන්න කාරණා හැබැයි මේවත් එක්ක 11 ඉගෙන ගන්න කාරණාත් සහ 10 ඉතුරු පාඩම්නුත් ඔයගලන්ට කම්බයින් කරලා තමයි මේ කියලා දෙන්න යන්නේ. ඊළඟට කාරණේ තමයි මම මේව ගැන කතා කරා. මම එන්නම් මේ උඩම ඉන්න රයිබෝසෝම ගැන. රයිබෝසෝම වල කාර්ය මොකද්ද? රයිබෝසෝම වල කාර්යය ප්‍රෝටීන සංශ්ලේෂණය. හරියටම හරි ප්‍රෝටීන සංශ්ලේෂණය. එහෙනම් මේ තමයි ඕගොල්ලෝගේ මට්ටමට දැනගත යුතු එක් කොටස්. ඒ කොටස් ඕගොල්ලන්ට මේ ආකාරයෙන් දක්වලා තිනවා.
ඒ නිසා අපි පළවෙනි ප්‍රශ්නට අදාළව ඔයගොල්ලන්ට මෙන්න මේ ව්‍යුහය දාලා තිනවා. ඉක්මනට අපි මේ කොටස ඇඳගෙන ඉමු. මේ කාරණා සියල්ලම අපි දාගමු. ඔයගොල්ලෝ ලියන නෝට්බුක් එකේ. ඉක්මනට අපි දාගමු මේ කාරණා. චුට්ටක් බලන්න මට රික්තකය නම් කරන්න බැරි වුණා. මේකට කියන්නේ තාන ප්ලාස්ටය, මේක ඇතුලේ තියෙන සෛල යුෂය. මේ දෙක එකතුවට අපි සාමාන්‍යයෙන් කියන්නේ රික්තකය කියලා. එතකොට හොඳට මතක තියාගන්න සත්ත්ව සෛලයක නැති ශාක සෛලයක තියෙන ඒවා තමයි මේ සෛල බිත්තිය, හරිතලව හා තාන ප්ලාස්ටය, සෛල යුෂය කියන ඒ රික්තකය. මම ඒක පොඩ්ඩක් ඔන්න රතු පෑනෙන් පොඩ්ඩක් ඔයගලන්ට highlight කරා. හරි වෙලාව ඇති නේද? චුට්ටක් මට ලියලා ඉවරයි පොඩ්ඩක් අත උස්සන්න.
රුපියල් දාලා ඉවරයි. මට මේත් එක්කම මේ පාඩමේ සෛලවාදය ගැන කතා කරන්න ඕන. ඒ වගේම මේ සෛලයේ ව්‍යුහය හඳුන්වා දුන්න කෙනා ගැන පොඩි අවබෝධයක් දෙන්න ඕන. එතකොට එදා අපි මතක් කරා සෛලවාදයේ කාරණා කීපය නේද? මතක ඇති එදා රිවිෂන් එකේදීත්. නමුත් නැවතත් අපි මේකට ෆීඩ්බැක් එකට අදාළව චුට්ටක් අපි කතා කරන්න ඕන. සමහර කාරණා කීප වාරයක් මේකෙදි කතා වෙනවා. හැබැයි සමහර කාරණා පාඩම්වලදී ඒ වලින් ගැඹුරට යන්නේ ඔයගලන්ට නොකරෙච්ච පාඩම්. අද ඒකත් චුට්ටක් මතක තියාගන්න. හරි. කීප දෙනෙක් අවසන්. මම බෝඩ් එක ක්ලියර් කරගන්නම් දැන්. ඔගොල්ලෝ මේ නෝට් එක අනිවාර්යෙන් ලිවිය යුතුයි. අපි මේක ඇගීමකට ලක් කරනවා. එහෙම නැත්නම් බැලීමකට ලක් කරනවා. හරිද? මේ අදාළ කාරණා තියෙනවද කියලා. හරි. ඊළඟට අපි කතා කරන්නේ සෛලවාදය ගැන. සෛලවාදය ඉදිරිපත් කරන්න කලින් ඔයගොල්ලෝ දන්නවා සෛලය කියන එකේ ආකෘතියක් නැත්නම් හැඩයක් ගැන ලෝකෙට පළ කරා. කවුද මේ සෛලය කියන එක? එහෙම නැත්නම් සෙල් කියන ලතින් වචනය කවුද ඉදිරිපත් කරේ? රොබර්ට්. හරි. අන්න හරි. රොබර්ට් හුක් කියන පුද්ගලයා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඒ පුද්ගලයා විසින් අන්වීක්ෂක ආධාරයෙන් කිරල ඇබයක සිවියක් එහෙම නැත්නම් එක්තරා කඩක් නිරීක්ෂණය කරා. එතකොට දැකපු දේ තමයි මීවදයක ස්වරූපයක් දැක්කා. නේද? රොබර්ට් හුක් කියන කෙනා නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කරාට පස්සේ එයා දැක්කා කුටීර මීවදයක කුටීර වගේ. මේ කුටීර ඊළඟට ඔහු නම් කරා සෙල්. සෙල් කියන එක වචනේ තේරුම ඔයගොල්ලෝ හොඳටම දන්නවා. සෙල් කියන්නේ කුටීරයක්. ඒතර කුඩා කුටීරයක් කියන එක. ඉන් පස්සේ සෛලවාදී ඉදිරිපත් කරා. මේ සෛලවාදී ඉදිරිපත් කරනකොට සෛලවාදී ඉදිරිපත් කරපු ඒක කියන්න දායක වෙච්ච තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ස්ලයිඩන්, අනිත් එක්කෙනා ශ්වාන්, අනිත් කෙනා රැඩොල්ෆ් බර්කෝ. හරිද? මේ තුන් දෙනා ඉදිරිපත් කර සෛලවාදය මොකක්ද? එකක් තමයි සෑම සෛලයක්ම මම ලියන්නම්. සෑම සෛලයක් නැත්නම් අපි මෙහෙම පළවෙනි පාරම ලියමු. ජීවීන්ගේ ව්‍යුහමය හා මයික් එකම ඇතුල් වෙනකොට ඕෆ් කරන් පැමිණෙන්න. ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. දෙවෙනි පොයින්ට් එක මොකද්ද? සෑම ජීවියෙක්ම මේ පොයින්ට් තුන මාරුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. සෑම ජීවියෙක්ම පෙර පැවති මාතෘ සෛලයකින් ඇති වේ. තුන්වෙනි පොයින්ට් එක තමයි සෑම ජීවියෙක්ම එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදේ. අනිවාර්යෙන් මේ පොයින්ට් දැනගත යුතුයි. පාඩමේ තිබිය යුතුයි. මොකද මේ ස්ථාන වලින් අහන සම්භාවිතාව වැඩි. හරිද? එනිසා මේ කාරණා ටිකත් ඔයගොල්ලෝ එතනටම දාගමු. එතකොට ඔයගොල්ලන්ට මේ කාරණා මේ පාඩමට අදාළ ගැඹුරුම එහෙම නැත්නම් ගැළපෙනම වැඩිම කොටසක් ඔයගොල්ලන්ට කරගෙන අවසන්. අනිත් කාරණේ තමයි ඔයගොල්ලන්ගේ ওই නෝට් එකේ අර කලින් අපි ඉන්ද්‍රිකා ගැන නම් කරා විතරයි රූපේ. ඕගොල්ලෝ නෝට් එකේ අනිවාර්යයෙන්ම ඒ ඉන්ද්‍රිකාවල කෘත්‍යයන් ලියන්න ඕන. අර මම කියපු කෘත්‍යයන් ටික ලියන්න ඕන.
මොකද මේ විවරණේ මේ ලියන ක්‍රියාවලිය තමා විසින් මේ මම උගන්වන්නේ එක්තරා ආකාරයක එක සීමාවකට. ඒතර ඕගොල්ලෝ අනිවාර්යෙන් වග බලා ගත යුතුයි. ඊට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඕගොල්ලෝ ওই නෝට් එක ලියන්න. ඒතර ওই පොත ගත්තාම ඇත්තටම ඕගොල්ලෝ එක්සෑම් එකට යන්න කලින් ওই පොත බැලුවා නම් ලොකු ලකුණු ප්‍රමාණයක් gediya පිටින්ම ලබා ගන්න පුළුවන්. අපි පන්ති වාරයකදී තව විවරණ ලියන විදිය ඕගොල්ලන්ට කියලා දෙනවා. විවරණ ලියවනවා. ඒක ඕගොල්ලෝ අපි පස්සේ එමු ඒ කාරණාවලට. මුලින්ම අපි මේකට අදාළව පාඩම් කොටස් ඉගෙනගෙන ඉමු. හරි. මෙන්න මේ කොටස් ටික අපි ඉක්මනට දාගමු. මේ පාඩමට අදාළ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් චුට්ටක්. ඔගොල්ලෝ දකින්න ඇති එදා ඔගොල්ලන්ට කරපු රිවිෂන් පේපර් එකේ අපි එදා මෙහෙදි සාකච්ඡා කරපු එක බහුතරයක් ඔගොල්ලන්ගේ ස්කූල් ටර්ම් ටෙස්ට් එකෙත් ආවා. ඒ හේතුව තමයි අපි නිවැරදි මාර්ගයක් ඔස්සේ තමයි මේ දේවල් අනුමාන කළා ඒ ඔයගොල්ලන්ට ලබා දෙන්න කියලා දෙන්නේ. ඒත් මේ හැම දෙයකම ලොකු වැදගත්කමක් තියෙනවා. මේ සෑම දෙයක්ම අපි අත්දැකීමෙන් ඒ වගේම ගොඩාක් ඉදිරියට අපි ඉගෙනගෙන තමයි මේ ඔයගොල්ලන්ට ගන්න. නිකන් බාගෙට ඉගෙනගෙන එහෙම නෙවෙයි. ඉතින් මේකේ වටිනාකම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගත යුතු දෙයක්. ඒ නිසා මේ දේවල් හරියටම කරොත් කෙනෙක්ට ඒ කියන ඒ සිහිනය ළඟා කරගන්න පුළුවන්. ඒක සිහිනයක් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. හරි. මේ කාරණා ටික දාගන්න ඇති. සෛලවාදී ඉදිරිපත් කරපු එක් අය. අපි ඉදිරියේදී ප්‍රශ්නයක් මේ පෙර එක නෙවෙයි ඉදිරියේදී ප්‍රශ්නයක් නිර්මාණය කරනවා ඌනන විභාජනය හා අනූනන විභාජනය. එතකොට ඒකත් ඕගොල්ලන්ට මේ ආශ්‍රිතව හොඳටම තේරෙවි. මම එන ප්‍රශ්නෙට ඕගොල්ලන්ට හොඳට බලන්න මේ සත සෛලයක නැති ශාක සෛලයක දකින්න පුළුවන් ඒවා තමයි. ඕගොල්ලෝ දන්නවා සෛල ප්ලාස්මාව කියන එක දෙකටම තියෙනවා. හැබැයි මධ්‍ය රික්තකය නැහැ. න්‍යෂ්ටිය දෙකටම තියෙනවා මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. එන ආන්සර් එක ඕගොල්ලන්ට හොඳටම තේරෙනවා. මොකක් දෙන්නේ මේ ආශ්‍රිතව මධ්‍ය රික්තක. මෙන්න මේ ආන්සර් එක. හරිනේ. ඔන්න ඕකෙන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දී ඇති මූලද්‍රව්‍ය ආශ්‍රිතව ඒ කියන්නේ මූලද්‍රව්‍ය නොවන්නේ මොකක්ද කියලා මෙතනදී අහන්නේ. එතන මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? ඇත්තටම තනි සංයෝගයක් වෙන්න ඕන. දැන් හිතමු මෙන්න මේ වගේ දෙයක්. ඔගොල්ලෝ මූලද්‍රව්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ආවර්තිතාවගුව ගැන හොඳ අවබෝධයක් ඇති. හයිඩ්‍රජන්ගේ සිට මම මෙතන ලිව්වොත් හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්. එදා මම ආවර්තිතාවගුව ගැන ඔයගොල්ලන්ට කතා කරා සහ ලේසි ක්‍රම කීපයකුත් කියලා දුන්නා. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම් හා කැල්සියම්. එතකොට මට අද ඕන වුණේ එදා අපි ඇත්තටම ලෝහ වෙන් කිරීමේ ඒ කතා ගැන අපි කතා කරා. දැන් මම මේ ප්‍රශ්නට අදාළ මේ තමයි මූලද්‍රව්‍ය. ඒ මූලද්‍රව්‍ය ආශ්‍රිතව ලියනකොට ඕගොල්ලන්ට සූත්‍ර ලිවීමත් මම එදා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරෙව්වා. මීට අමතරව තව ඕගොල්ලෝ අහලා තියෙන මූලද්‍රව්‍ය කීපයක් මම දක්වන්න යන්නේ. ඒ තමයි ඕගොල්ලෝ මෙන්න මේ අය දැනගත යුතුයි. මෙයාගේ නම කවුද? යකඩ. මේ අය ඔයගොල්ලෝ දන්න අය සහ මම මේ ඉදිරියට හවුවෙන් නිසා ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ කොපර් කියන සංයෝගය මෙයාට තඹ කියලාත් කියනවා. මේ තමයි සිං.
PB කියලා සංකේතවත් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා lead කියන සංයෝගය සිංහලෙන් EM කියන සංයෝගය කියනවා. ඒ වගේ අර ගොඩක් අය මෙන්න මේ යකඩවලට ෆෙරස් ෆෙරම් කියලා කියනවා. ෆෙරස් හා ෆෙරික් ඔය වගේ වචන භාවිතා කරන්නේ ඒකේ අයනයට. හරිද? මේකේ ලතින් වර්ඩ් එකකුත් තියෙනවා. නමුත් වඩාත්ම නිවැරදි එක ඔයගොල්ලෝ යකඩ නැත්නම් අයන් කියලා භාවිතා කරන්නේ Fe වලට. ඊළඟට මම තව කීපයක් දැක්වුවොත් මේ Sn කියන්නේ ටින් කියන සංයෝගය. හරිද? මේ Sn කියන්නේ ටින් එක. ඊට පස්සේ මේ තමයි ආසනික් කියන සංයෝගය. මම මේ වචන ඔයගොල්ලන්ට හුරු කරන්න හේතුව තමයි ඉදිරියේදී ඕවා අහුවෙන ඔයගොල්ලන්ගේ අවසාන පාඩම් වලදී. මේ තමයි ක්‍රෝමියම් කියන සංයෝගය. ඒ වගේම මම ආසනික් ලිව්වා, ක්‍රෝමියම් ලිව්වා. ඔයගොල්ලෝ දන්න එක්කෙනෙක් මේ රසදිය. ඒ වගේම AU හා AG කියලා ඉන්නවා. AU කියන්නේ ගෝල්ඩ් හෙවත් රත්තරන්. AG කියන්නේ රිදී සිල්වර් කියලා හඳුන්වනවා. මෙන්න මේ අයත් ටිකක් අපිට දිනදා ටිකක් වැඩිපුර අහුවෙන අය. ඉතින් චූට්ටක් මෙන්න මේ යට ටික විතරක් දාගමු. ආවර්තිතාවග කොහොමත් ඔයගොල්ලෝ දන්න කෙනෙක්. ඒ ආවර්තිතාවග තියෙද්දි මෙන්න මේ චූට්ට පොඩ්ඩක් අපි දාගමු. මේ පොඩි සංකේත හැඳින්වීමක් එක් අය. නම් පටලව ගන්න එපා. මේ කවුරුද කියන එක. ආසනික්. මේ දෙවෙනි ප්‍රශ්නයට අදාළව. හරි. එතකොට මට ඇත්තටම දැක්වීමට උමනා වුණේ ඕගොල්ලොන්ගේ ඒ ප්‍රශ්නේ අහලා තියෙන දේ තමයි මෙන්න මෙතනින් මූලද්‍රව්‍යයක් නොවන කෙනා. ඇත්තටම කාබන් කියන කෙනා මූලද්‍රව්‍යයක් වෙනවා. යකඩත් මූලද්‍රව්‍යයක්, සෝඩියම් මූලද්‍රව්‍යයක්. නමුත් වාණය කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් යකඩ වලට තව දේවල් එහෙම නැත්නම් එක් දේවල් එකතු වුනහම අපි ඒකට කියනවා වාණය කියලා. නෝ වාණය කියන එක අපේ ආවර්තිතාවගුවේ නැති කෙනෙක්. එයා මූලද්‍රව්‍යයක් නෙවෙයි. අන්න ඒ කාරණේ ඔයගලන්ට අවබෝධ කරගන්න. ඔතන යකඩ කියන කෙනා මට පොඩ්ඩක් වැදගත් නිසා සහ අනිත් මූලද්‍රව්‍යත් ඔයගොල්ලෝ දැනගත යුතු නිසා තමයි මම මේ දැක්කුවේ. හරිද? එහෙනම් ඔයගලන්ට ආන්සර් එක ලැබෙන්නේ නැති සහ ඊටම සුළු වටපිටාවක් ඔයගලන්ට මේකෙන් කතා වුණා. හරිද? මොකද ඔයගොල්ලෝ ගිය සතියට අදාළව ආවර්තිතාවගු ආශ්‍රිතව දන්නව කාරණා ගණනාවක් අයනීකරණ ශක්තියින් ගැන, ඒ වගේම විද්‍යුත් ඍණතාවයන් ගැන ඒ කාරණා ඔයගලන්ට අවබෝධයක් තියෙනවා සහ ලෝහ භාෂ්මික අයනික ස්වභාවය සහ අලෝහ ආම්ලික සහසංයුජ ස්වභාවය ගැන ඔයගොල්ලෝ දන්නවා. හරිද? ඒකයි අපි ඒ කාරණා ඒ විදිහට දැක්කුවේ. කාබන් වල මුල් ස්වරූපය මොකක්ද කියලා අහලා තිනවා. කාබන් වල මුල් ස්වරූපය කියලා අදහස් කරන්නේ මොකක්ද ඔයා? අශ්විනී චුට්ටක් මට කියන්න. කාබන් කියන කෙනා මම චුටි විස්තරයක් කරා මට මේ ප්‍රශ්නේ හරියට තේරුන්නේ නැහැ. ඔයා අහන එක මොකක්ද කියන එක. කාබන් කියන කෙනා අපි සාමාන්‍යයෙන් ගත්තොත් කාබන් තියෙන ප්‍රභේද ආකාර ගණනාවක් තියෙනවා. කාබන් කියන කෙනා බහුරූපී ආකාරයේ කෙනෙක්. එහෙම නැත්නම් බහුරූපී කියන්නේ විවිධ ස්වරූපයෙන් ඉන්න කෙනෙක්. ගොඩාක් වෙලාවට මිනිරන් හා දියමන්ති තමයි බහුරූපී ආකාරවල ස්ථායි ප්‍රධානම දෙන්න. ඊට අමතරව අස්ථායි එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි අඟුරු කියන කෙනා. ගල් අඟුරු හා අඟුරු එහෙම නැත්නම් අපි ගෙවල් වල භාවිත කරන ওই අඟුරු වර්ග කියන්නේ අරවල අස්ථායි ස්වභාවයක්. ඒ කියන්නේ නිවැරදි ස්ථායි කෙනෙක් නෙවෙයි. ඒතර මේ සංයෝගවල කාබන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. කාබන් එකතු වෙලා තනි වශයෙන් නැහැ.
නමුත් එක් සංයෝගවල විශේෂයෙන් දියමන්ති වල එහෙම කාබන් අතිශය ගොඩාක් තියෙනවා සහ ඒකේ ව්‍යුහය නිසා ඒකට ශක්තියක් ගෙන දීලා තියෙනවා. හරිද? මූලික ස්වරූපයක් කියලා ඒ කියන්නේ ඒ කියන්නේ ගොඩාක් වෙලාවට දකින්න පුළුවන් විවිධ ආකාර තමයි ඒකේ දකින්න පුළුවන්. හරිද? අපි කියන්නේ බහුරූපී ආකාර කියලා. හරි. මම ඊළඟ ප්‍රශ්නට යන්නම්. මම මේ පළවෙනි ප්‍රශ්න සාමාන්‍යයෙන් මම අමාරු කරන්නේ නැහැ. හේතුව තමයි මේ ඕගොල්ලෝ තාමත් තියරි 10 තියරි දැනගත යුතු නිසා. හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් අපි ගිය සතියේ කතා වුනේ නැති. ගිය සතියේ කතා වුනේ ඇත්තටම බයෝ සහ කෙමිස්ට්‍රි ආශ්‍රිත ප්‍රශ්න. නමුත් මම අද පොඩ්ඩක් මේව කළා තියෙනවා. ඕගොල්ලන්ට ඒකක පිළිබඳ ෆිසික්ස් එකක්. ඒ වගේම ළමයි ගොඩාක්ම ඉල්ලන පාඩමක් තමයි 7 වෙනි පාඩම මූලද්‍රව්‍ය ප්‍රමාණීකරණය නේද? මූලද්‍රව්‍ය ප්‍රමාණීකරණය 7 වෙනි පාඩම මවුල ආශ්‍රිත පාඩම මම වෙනමම අනිවාර්යෙන් කරලා දෙනවා රිවිෂන් එකක් විදියට. ඒ හේතුව තමයි ඒක අතිශය වැදගත් පාඩම සහ 11 දැනගත යුතුයි මිශ්‍රණ පාඩම කරනවා නම්. මිශ්‍රණ වල මවුල ගණනය කිරීම ඔයගොල්ලන්ට තියෙනවා මවුල සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඒතර මෞලික ස්කන්ධය මොකද්ද? ඒ වගේම ඒකකයක් විදියට පරමාණුක ස්කන්ධ ඒකකයක් තියෙනවා කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන එක නේද? ওই කාර්යය මම වෙනමම කියලා දෙන්න ඕන එකක්. හරි. ඔන්න අද පේපරේ ඔන්න ෆිසික්ස් එකක් ඇවිත් තියෙනවා. ගිය සතියේ ඔයගොල්ලන්ට දැක ගන්න බැරි වුණා කලින් සතියේ ෆීඩ්බැක් 1 එකේදී. මම මේකට අන්තර්ගත කරලා තිනවා හොඳට බලන්න ෆිසික්ස් එකක්. ඒ කියන්නේ ඒකක ගැන ඔයගොල්ලෝ සයන්ස් ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් ඒකක ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් මට චුට්ටක් කියන්න මෙන්න මේකයි ඒකකවල කතාව. මම එන්නම් බෝඩ් එකට ඔයගොල්ලොන්ගේ. හොඳට බලන්න ඒකක ගැන කතා කරනකොට ලෝකයේ තියෙනවා ප්‍රධාන ඒකක 3 දෙනෙක්. මේක අනිවාර්යෙන් ඉගෙනගෙන පැමිණිය යුතු දෙයක් 10 දී නේද? ඒකක 3 දෙනෙක් ඉන්නවා ලෝකයේ ප්‍රධාන වශයෙන්. ඒ ඒකක 3 දෙනා තමයි අපි සාමාන්‍යයෙන් දිගමනින්න ඒකකයක් භාවිතා කරනවා. ඒ වගේම ලෝකයේ ස්කන්ධය කියන කෙනා මනින්න භාවිතා කරනවා. අනිත් එක තමයි කාලය කියන කෙනා මනින්න භාවිතා කරනවා. මේ තමයි ඒකක ආකාර. එතකොට දිගමනින්න ලෝකයේ භාවිතා කරන SI ඒකකයක් තියෙනවා. SI ඒකකයක් යනු අන්තර්ජාතික ඒකකයක්. එහෙම නැත්නම් ලෝකයේම පිළිගත් ඒකකයක්. මේ SI ඒකකය තමයි දිගමැනීම සඳහා භාවිතා කරන්නේ මීටර් කියන ඒකකයේ. ස්කන්ධය මනින්න අපි භාවිතා කරන්නේ කිලෝග්‍රෑම්. කාලය මනින්න භාවිතා කරන්නේ තත්පර. ඒක ඔයගොල්ලෝ දන්න දෙයක්. ඒ වගේම මේ ඒකක තුනට අමතරව ලෝකයේ තව ඒකක තියෙනවා. ප්‍රධාන ඒකක ඇත්තටම ලෝකයේ 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාට අනුව මම මේ ලියන්නේ උෂ්ණත්වය මනින්න ඕන වෙනවා ඒකකයක්. උෂ්ණත්වය මනින්න ඕන වෙනවා. ඒ වගේම තමයි අනිත් එක අපි කියනවා ද්‍රව්‍ය ප්‍රමාණය මනින්න ඕන වෙනවා. ඒ වගේම ධාරාව මනින්න ඕන වෙනවා. ඒ වගේම ආලෝක තීව්‍රතාව කියලා එක්කෙනෙක් මනිනවා. දර උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකය මොකක්ද? චුට්ටක් ඔයගොල්ලෝ 11 වසරේ ඉන්නවනම් අනිවාර්යෙන් දැනගන්න ඕන. ඔව් කවුරු හරි කියමු. පියෝමි. ෆැරන්හයිට් නෑ. ඔව් ආන්සර් එකක් ආව කාගෙන් හරි. කෙල්වින් කැපිටල් K තමයි අන්තර්ජාතික ඒකකය. ද්‍රව්‍ය ප්‍රමාණය මනින ඒකකය මවුල. ධාරාව මනින්නේ ඇම්පියර්. ආලෝක තීව්‍රතාවය මනින්නේ කැඩ්මියම් CD කියලා සිම්පල් C හා D. අද මේක කැඩ්මියම් කියලා කියන්නේ කැන්ඩෙලා කියලා කියන්නේ මෙයා. මට කැඩ්මියම් කියලා කියුනේ කැඩ්මියම් ලියන්නේ CD කියලා C අකුර කැපිටල්. හොඳද? මේක. හරිද? ඒකයි මේක කැන්ඩෙලා කියන එක. ඒක ඕගොල්ලෝගේ සිලබස් එකේ නැහැ. නමුත් මට අර ඕගොල්ලන්ට ඒක පැහැදිලි කරන්න ඕනේ මුළු ලෝකයේම හඳුන්වන 7 දෙනෙක් ඉන්න නිසා ඒක දැක්කුවේ. මුළු ලෝකෙම 7 දෙනෙක් ඉන්න නිසා ඒ දැක්කුවේ. හරිද? එතන ඕගොල්ලන්ට මේ අන්තිම කෙනා නම් යෙදෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න අන්තිම කෙනා යෙදෙන්නේ නැහැ. නමුත් මේ 3 දෙනා අතිශය සුලභයි. සුලභම අය. ඒ වගේම තමයි මේ කෙල්වින් උෂ්ණත්වය ඔයගොල්ලෝ තාපය පාඩම ඒ කියන්නේ 11 වසරේ සෙකන්ඩ් පාර්ට් එකේදී තාපය පාඩම ගැන ඉගෙන ගන්නවා. ද්‍රව්‍ය ප්‍රමාණය ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉන්නේ. ඒ වගේම ධාරාව ගැන ඇම්පියර් ගැනත් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. එතකොට මේ කැපිටල් අක්ෂර භාවිතා කරන්නේ විද්‍යාඥයෙක්ට ගරු කරන්න ඕන නිසා ඒ අක්ෂර දාන්නේ. අපි අනිත් අක්ෂර දාන්නේ සිම්පල්. හොඳට මතක තියාගන්න කිලෝග්‍රෑම් ලියනකොට කට්ටිය වැරද්දක් තමයි K කැපිටල් දානවා. සම්පූර්ණයෙන්ම වැරදි. මට කියන්නේ මේ එකක් ගැන 7 ගැන ඉගෙනගෙන ආවද කියලා මුලින්.
මේ ඒකක ගැන දෙවින්ද මේ ඒකක 7 ගැන ඔයගොල්ලෝ අවබෝධයෙන් ඇත්තේ. හරි. ඊළඟට මේ ඒකක වෙනුවට භාවිතා කරන්න පුළුවන් තව ඒකක තියෙනවා. ඒ කියන්නේ මේ ඒකක වෙනුවට අපිට මේ වලට උපසර්ගයක් යොදලා එහෙම නැත්නම් වෙනත් සංකේතයක් යොදලා ඒකක භාවිතා කරනවා. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න මීටර් කියන කෙනා හැමතැනම භාවිතා කරන්න බැරි නිසා අපි මිලිමීටර් කියලා භාවිතා කරනවා. මිලිමීටර්, ඒ වගේම සෙන්ටිමීටර්, ඒ වගේම කිලෝමීටර් කියන ඒකකේ භාවිතා කරනවා. එහෙමත් අපි භාවිතා කරනවා. ඒ වගේම කිලෝග්‍රෑම් වෙනුවට ඔයගොල්ලෝ ග්‍රෑම් භාවිතා කරනවා. මිලිග්‍රෑම් කියන එකක භාවිතා කරනවා. තප්පර වෙනුවට පැය භාවිතා කරනවා. අවුරුදු වලින් භාවිතා කරනවා. ඒ එක් ආකාරය අපි භාවිතා කරනවා. ඒ වගේම උෂ්ණත්වය මනින්න ඔයගොල්ලෝ දන්නවා සෙල්සියස් අංශක, ඒ වගේම ෆැරන්හයිට් කියන අංශක භාවිතා කරනවා. මවුල ඒ වලට භාවිතා කරනවා. ඇම්පියර් නම් මිලි ඇම්පියර් ඒකකේ තමයි භාවිතා කරන්නේ. කොහොමනම් මට කියන්න ඕනේ මේ තමයි එක් ඒකක. නමුත් මේ තමයි ලෝකයේ පිළිගත් SI ඒකක. දැන් මම එන්නම් අනිකුත් ඒකක වලට. මේ තමයි ලෝකයේ තියෙන තනි. එහෙම නැත්නම් අනිත් හැම ඒකකයක්ම විස්තර කරන්න භාවිතා වෙන ඒවා. මම මෙතනින් එනවා මේ ඒකක වලින් ඊළඟට නිර්මාණය වෙච්ච එහෙම නැත්නම් ලෝකයේ අද කාලේ නිර්මාණය වෙලා තියෙන ඒකක ගැන කතා කරන්න. කියන්නේ මේ ඒකක හතම ඕන අනිවාර්යයෙන්ම අනිත් ඒකක ගැන කතා කරන්න නම්. දැන් අපි මෙන්න මෙහෙම දෙයක් හිතමු. අපි ගාව තිනවා ඕගොල්ලන්ට පළවෙනියට මේ පාඩම් මාලාවේ අහුවෙන කෙනෙක් තමයි වේගය. එහෙම නැත්නම් මම මේකට වේගය මුලින්ම ලියලා ඉන්නම්. වේගය සමානයි ඔයගොල්ලෝ දන්නවා සූත්‍රයේ දුර බෙදීම කාලය කියලා. එතකොට දුර මනින්නේ ඒකකය මොකද්ද? දුර මනින්නේ මීටර් වලින්, කාලය නම් මනින්නේ තත්පර වලින්. එතකොට මේකේ ඒකකය මොකද්ද? ms ඍණ 1. දැන් බලන්න මේ වේගයේ ඒකකය හැදුනේ මෙන්න මෙතන ලියලා තියෙන ප්‍රධාන ඒකක වලින් අයගෙන් නේද? හොඳට බලන්න. මම ඒක කිව්වේ මේ ඒකක ඕන තව ඒකකයක් හදාගන්න. ඒ නිසා තමයි ලෝකයේ පිළිගත්ත ඒකක 7ක් තියෙනවා කිව්වේ. ඒ 7ෙනුත් අපිට වැදගත් වෙන 3 දෙනෙක් තමයි මේ උඩම ලියලා තියෙන මම ඒකයි ඒ අය වෙන් කරේ. එහෙනම් බලන්න වේගය කියන කෙනාට අලුත් ඒකකයක් නැහැ. ඒ අර අපි කලින් ලියපු ඒකක 3 දෙනාගේ එහෙම නැත්නම් ඒකක අයගෙන් ඒ ගන්නෙ. ඔයගොල්ලෝ දන්නවා ප්‍රවේගයට අදාළවත් මම ලිවිය යුතු නැහැ. ප්‍රවේගය සමානයි මොකද්ද? විස්ථාපනය බෙදීම කාලය. ඒත් මේකමයි එන්නේ. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එතකොට මෙයාගේ ඒකකයක් මොකද්ද? මෙයා මීටර් වලින් ගන්නෙ, මෙයා තත්පර වලින් ගන්නෙ. එහෙනම් ප්‍රවේගයටත් ms ඍණ 1. ත්වරණය කියන එකේ නිර්වචනය මොකද්ද? ත්වරණය යනු සෙල්සියස් අංශක ප්‍රවේගය වෙනස් වීම. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ නිසා ප්‍රවේග වෙනස කියන එක අපි බෙදනවා කාලයෙන්. ප්‍රවේග වෙනස කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් ප්‍රවේගයක් කියන්නේ ms ඍණ 1. අන්න ඒක තව තත්පර වලින් බෙදුවට පස්සේ මෙතන එනවා ms ඍණ 2 කියලා. දැන් පැහැදිලිනේ ඔන්න ප්‍රධාන ඒකක කීපයක මේක හම්බුණා. මම තව එකක් කියන්නම් ඔයගොල්ලෝ සුලභම එකක් බලය සමානයි. ඒ කියන්නේ නිව්ටන් නියම ආශ්‍රිත වෙන එකක්. බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ශීඝ්‍රතාව ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. මේ මොකද්ද? මේක ඔයගොල්ලෝ ටර්ම් එකක් විදිහට ඉංග්‍රීසි එකක් දන්නවා F සමානයි ma කියන එක නේද? මේක අපි ලියලා තින්නේ නිව්ටන්ගේ දෙවනි නියමයේ ආශ්‍රිතව. මට මේකේ එකක හදාගන්න ඕන. බලයේ එකක ඔයගොල්ලෝ හොඳටම දන්නවා නිව්ටන්. මම හරි නේද? බලයේ එකකය නිව්ටන්. නමුත් අපි කොහොමද මේ ආශ්‍රිතව හිතන්නේ? ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. මම වරහන අයින් කරලා ලියන්න. ඒ වගේම ත්වරණය මනින්නේ ms ඍණ 2කින්. ඒ නිසා හොඳට මතක තියාගන්න බලයේ ඒකක විදියට kg ms ඍණ 2 කියලා දෙනවා. මේකට තනි ඒකකයක් විදියට නිව්ටන් යොදා ගන්න පුළුවන්. හැබැයි හොඳට බලන්න මේ බලයේ ඒකක හැදුනේ කිලෝග්‍රෑම් කියන්නේ මෙතන තියෙන කෙනෙක්, මීටර් කියන්නේ එතන තියෙන කෙනෙක්, s කියන්නේ එතන තියෙන කෙනෙක්. එහෙනම් අර මම යොදාගත්තේ ඒකක වලින්. නමුත් අපි ලෝකයේ තනි ඒකකයක් විදියට නිව්ටන් භාවිතා කරනවා. මේ මම මෙහෙම කියලා දෙන්න හේතුව තමයි ඔයගොල්ලෝගේ MCQ වල විශේෂයෙන්ම අහන දේ තමයි බලයේ SI ඒකක ලියන්න. හැබැයි ඔයගොල්ලෝ කලබල වෙනවා එතන නිව්ටන් නොතිබුණොත්. ඔයගොල්ලෝ නිව්ටන් නොතිබුණොත් ඔයගොල්ලෝ හිතන්නේ ප්‍රශ්නේ වැරදි කියලා.
හොඳට මතක තියාගන්න නිව්ටන් තිබිය යුතු නැහැ මෙන්න ඒකකේ. මෙන්න ඒකකේ. දැන් තේරුණාද? kg ms ඍණ 2 ගන්න විදිය. ඒ වගේම මම තව ටිකක් මතක් කරන්නම්. ගම්ම්‍යතාව කියන්නේ මොකද්ද? ගම්ම්‍යතාව ස්කන්ධය ගුණ කිරීම මේව මතක තියාගත යුතුම දේවල්. ප්‍රවේගය. ඔව්. ඒ කියන්නේ ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින් ප්‍රවේගය මනින්නේ ms ඍණ 1 වලින්. ඒ කියන්නේ kg ms ඍණ 1 තමයි ගම්ම්‍යතාවයේ එකක ගම්ම්‍යතාවයේ එකක. එහෙනම් ඔයගොල්ලෝ ටිකක් දැන් ඔන්න මේ ආශ්‍රිත පැහැදිලි. මම තව කෙනෙක් ගන්නවා. ඔයගොල්ලෝ දන්න කෙනෙක් පීඩනය කියන කෙනා. මම මේ ස්ථානෙන් ගන්නම්. පීඩනය. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. මම සරලව ලිව්වා මේ සූත්‍රය. දැන් මට බලයේ එකක පොඩ්ඩක් කියන්නකෝ. දැන් දන්නවා. බලය සාමාන්‍ය එකකේ නෙවෙයි ඕන මට නිව්ටන් වලින්. නිව්ටන් එක නෙවෙයි ඕන මට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙන්න මේ SI එකකින් ඕන. මොකද්ද බලයේ එකකය? දැන් දන්න ඔයගොල්ලෝ බලයේ එකකය. kg ms ඍණ 2 kg ms ඍණ 2 මම අන්න ඒක ලියා ගන්නවා මෙතනින්. kg ms ඍණ 2 වර්ගඵලය මනින්නේ m වර්ග. වර්ගඵලය මනින්නේ පෘෂ්ඨයක ඔයගොල්ලෝ දන්නවා වර්ග මීටර කියන එක. මේක සුළු කරා පීඩන ඒකකය මොකක්ද දෙන්නේ? පීඩන ඒකකය. හොඳට බලන්න. kg m ඍණ 1 s ඍණ 2 කියලා එනවා. දැන් මේ වගේ එකක් දැන් හිතන්න පීඩනයේ ඒකකය මේ අතරින් කුමක්ද කියලා ඕගොල්ලෝ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පැස්කල් එකයි අනිත් එක තමයි වර්ග මීටරයට නිව්ටන් කියන එකකේ. නමුත් ඔයි එකක් ගන්න නැතුව මේ වගේ එකක් තියෙන ජීවිතේට හොයාගන්න බෑනේ. අන්න ඒ නිසා තමයි මම ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ කාරණේ කියලා දුන්නේ. මේ හොඳට බලන්න මේක ඕගොල්ලන්ට පැටලී සාගත දෙයක්. මම බල ඒකකය ගත්තේ මෙතනින් මේ වර්ග මීටර. මේකනේ හැමදාම අපි සරල දේවල් වල හිටියොත් මොකද්ද වෙන්නේ? අපි සරලව හිතන්නේ. එහෙම වෙන්න බෑ. අපි දකුණේ අය, ගාල්ලේ අය, පොරවල් වෙන්න ඕන. හැමතැනම. ඒ නිසා චූට්ටක් මත දෙන අපි වැඩියෙන් දෙයක් ඉගෙන ගන්න ඕන. ගැඹුරට හිතා ගන්න ඕන. ඒ නිසා සියුම් සුකුමාල දේවල්වත් එක්කම තමයි මේ වගේ ගැඹුරු කාරණාත් යන්න ඕන. එතකොට හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක මෙන්න මේ වගේ පීඩන ඒකකයේ ආවොත් හොඳට බලන්න කිලෝග්‍රෑම් m ඍණ 1 s ඍණ 2 හිතන්නේවත් නැති ඒකකයක් ඕගොල්ලන්ට මෙතන බලාපොරොත්තු වෙලා තියෙනවා. දැන් තේරෙනවා ඇති ඒකක ගැන ටිකක් ගැඹුරට අපි ගියා මේ කාරණාවලදී සහ ඒකක ගැන මතක් කරුණා. එතකොට බය වෙන්න එපා මේකේ ඒකකයේ අනිත් ඒකකත් ගන්න පුළුවන්. හොඳද? මම ඒවත් චුට්ටක් ලියලා තියන්න නැත්නම් ඔයගොල්ලෝ පටලවා ගන්නවා. මේ තමයි නිව්ටන් කියන ඒකකය මේ තමයි වර්ග මීටරයට. ඒ නිසා ඔයගොල්ලන්ට මෙන්න මේ ඒකකත් භාවිතා කරන්න පුළුවන්. මේ වෙනුවට පැස්කලුත් භාවිතා කරන්න පුළුවන්. නමුත් මම කිව්වේ ඒකක නොදුන්නොත් එතන බෝඩ් එක ඔයගොල්ලන්ට පේන්නේ නැති නිසා මම යටින් ලියන්නම්. හෝ පැස්කලුත් භාවිතා කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න ඒ ඒකකට වලට වඩා SI ඒකකය මොකක්ද කියලා ඇහුවොත් අපි අරක දක්වන්නේ. හරිනේ. එහෙනම් මම ඔන්න ඒකක කිහිපයක් ගැන අවබෝධය දුන්නේ. ඒකක ගන්න විදිය ගැනත් චූට්ටක් අවබෝධය දුන්නා. මේ ගැනත් හොඳට ප්‍රැක්ටිස් කරන මේ හත අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. හතෙන් මෙන්න මේ අන්තිම කෙනා නම් එච්චර දැනගත යුතු කෙනෙක් නැහැ. අනිත් අය නම් දැනගන්න ඕන. එයාගේ SI ඒකක දැනගන්න ඕන. හරි. ඒ නිසා චූට්ටක් අපි මේ කාරණා ටික දාගමු. නොතේරුම් දෙයක් තියෙනවා නම් චූට්ටක් මගෙන් අහන්නයිමත්.
ලියලා ඉවර වෙලා මට චුට්ටක් අත උස්සන්න. හරි සර්. හොඳයි. අපි යමු මේ ප්‍රශ්නෙට. ඔයගොල්ලෝ චුට්ටක් බලමු. මේ ප්‍රශ්නේ මෙයාලා දක්වලා තින්නේ. ත්වරණය මයින ඒකක කුමක්ද? එතකොට හොඳටම පැහැදිලි මෙතන හතරවෙනි ආන්සර් එක ඔයගොල්ලන්ට ලැබෙන්නේ. නමුත් අපිට හතරවෙනි ආන්සර් එක විතරක් ගන්න නෙවෙයි මේකේ අරමුණ. අපිට අරමුණ උනේ අනිත් ඒකකත් කොහොමද එන්නේ කියන ගැන කතා කරන්න. එහෙනම් ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති. ඊට පස්සේ මම එන්නේ අදිශ රාශීන් පමණක් අඩංගු පිළිතුර. මුලින්ම මම අදිශ රාශීන් සහ දෛශික රාශීන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ පාඩම ගැන දැනගත යුතු මේක නිසා දෙවෙනි පාඩම 10 වසරට අදාළ. මම මේ කාරණා ටික මකන්නම්. හරි. තාම ලියන අය ඉන්නවා. මේ පැත්ත ලියලා ඉවරයි ඇති කියලා මම හිතනවා ඒ නිසා මේ චූට්ට විතරක් මකන්නම්. හරි. මම මෙතන මේ පැත්තේ දෛශික රාශීන් හා අදිශ රාශීන් ගැන කතා කරන්නම්. මම මුලින්ම ලියන්නම් අදිශ රාශීන්. මේ පැත්තේ ලියන්නම් දෛශික රාශීන්. අදිශ රාශියක් කියන්නේ මොකක්ද? චුට්ටක් මතක් කරොත්. සඳුනි. විශාලත්වයක් තියෙනවා විශාලත්වයක් තියෙන දිශාවක් නැති ඒවාද? එක ආන්සර් එකක් ආවලු විශාලත්වයක් තියෙනවලු නමුත් දිශාවක් නැහැලු. විශාලත්වයක් විතරක් තියෙනවනම් විශාලත්වයක් තියෙනවාලු. තව ආන්සර් එකක් මට කියන්න. කවුරු හරි කෙනෙක්. no answered. හරි. අංශ කිහිපයක් ආවා බලමු. අදිශ රාශියක් කියන්නේ විශාලත්වයක් තියෙනවා නමුත් නිශ්චිත දිශාවක් නැහැ. මොකද අපිට කියන්න බෑ දිශාවක් නැහැ කියලා. දිශාවක් තියෙනවා හැබැයි නිශ්චිත දිශාවක් නැහැ. දැන් උදාහරණයක් මම ඒක පැහැදිලි කරලා ඉන්නම්. මුලින්ම නිර්වචනය තමයි අදිශ රාශියක් කියන්නේ විශාලත්වයක් තියෙනවා නමුත් නිශ්චිත දිශාවක් නැහැ. එතකොට මේ දෛශික රාශීන් වල විශේෂත්වය විශාලත්වයක් හා නිශ්චිත දිශාවක් කියන එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මේකට ඔයගොල්ලෝ ගන්න අය තමයි දුර. හැබැයි මෙතනට ගන්නේ විස්ථාපනය කියන සාධකේ. මෙතනට වේගය ගත්තොත් ඔයගොල්ලෝ ගන්න මෙතනට ප්‍රවේගය කියන එක. ඒ වගේම මෙතනට ගන්න පුළුවන් අනිත් කෙනා තමයි ත්වරණය. මේකට කාලය කියන කෙනා ඔයගොල්ලෝ ආදේශ කරනවා.
ඒ වගේම මේ පැත්තට දව ගන්න පුළුවන් බලය කියන කෙනා. ඒ වගේම බර කියන කෙනා. මේ පැත්තට ගන්න ස්කන්ධය කියන කෙනා. ඒ වගේම ඔගොල්ලෝ දැනගත යුතු කෙනෙක් තමයි පීඩනය. මෙයා මේ පැත්තට එන්නේ. පීඩනයට දිශාවක් නැහැ, නිශ්චිත දිශාවක්. මම ඒකයි කාරණය පැහැදිලිවම කිව්වේ නිශ්චිත දිශාවක්. ඔගොල්ලෝ දන්නවා A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට යා හැකි සරල රේඛීය මාර්ගය නැත්නම් ඍජු මාර්ගයට අපි කියන්නේ මොකක් කියලාද? විස්ථාපනයක් කියලා. ඒ කියන්නේ ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර ඇති කෙටිම මාර්ගයට අපි විස්ථාපනය කියනවා. නමුත් මේ වගේ මාර්ගයකත් ඔයගොල්ලන්ට යම් ආකාරයක B වෙත යන්න පුළුවන්. මම PQR කියලා නම් කරොත් මේ එක් ඒවා දුර වෙනවා. මෙතන ළඟම පාර හේවත් කෙටිම මාර්ගයේවත් සරල රේඛීය මාර්ගය තමයි Q පාර. දැන් හිතන්න A ඉඳන් B වෙත යන්න නම් Q පාරෙන් යනවා නම් ඔහුට නිශ්චිත විශාලත්වයක් තියෙන්න ඕන. මම අගයක් විදිහට දැම්මොත් මේ 7 කිලෝමීටර් නම් මේක 8 කිලෝමීටර් නම් මෙතන 5 කිලෝමීටර් නම් මේක 5 කිලෝමීටර් දිශාව අනිවාර්යයෙන්ම මෙන්න මේ දිශාව. හොඳට බලන්න 5 කිලෝමීටර් දිශාව නිශ්චිත දිශාවක් තියෙනවා. හැබැයි මේකෙදී යනකොට හොඳට බලන්න මෙයා උඩට එක වෙලාවකදී යන දිශාවකදී අනිත් වෙලාවට පොඩ්ඩක් හැරෙනවා අයිම පල්ලෙහා දෙසට අයිමත් ඉදිරියට මේ වගේ දිශාව මාරු කරනවා. ඒ නිසා නිශ්චිත දිශාවක් නැහැ. ඒ කියන්නේ අදිශ රාශීන් වලට නිශ්චිත දිශාවක් නැහැ කියන එක විශාලත්වයක් තියෙනවා. මෙන්න මේක තමයි කාරණය මට මතක් කරන්න ඕනේ අදිශ රාශීන් හා දර්ශක රාශීන්. චුට්ටක් මේ කාරණේ තික්මන්ට දාගමු. නමුත් ප්‍රශ්නය අහන විදිය ඊළඟ එක වෙනස්. මට ඒකත් පොඩ්ඩක් ඕගලන්ට ප්‍රැක්ටිස් කරවන්න ඕන. හරි. අපි මෙන්න මේක පොඩ්ඩක් දාගමු. අදිශ රාශීන් හා දර්ශක රාශීන් කියන කාරණේ මොනවද රාශීන්? ඔයගොල්ලෝ නොදන්න කීපයකුත් මෙතන ලියවෙන්නේ නැති පීඩනය වගේ දේවල් ඔයගොල්ලන්ට යෙදෙන්නේ නැතු වෙති. නමුත් මතක තියාගන්න පීඩනයට දිශාවක් කියලා එකක් නිශ්චිත දිශාවක් නැහැ. හැබැයි විශාලත්වයක් තියෙනවා. කට්ටියට හිතෙන්නේ මේ පීඩනයට ඇත්තටම දිශාවක් තියෙනවා වගේ. නමුත් පීඩනයට නිශ්චිත දිශාවක් නැහැ. හොඳයි ඉවරයක් තියෙනවා. හරි සර්. හොඳයි. අපි දැන් මේකත් එක්ක තියෙන ප්‍රශ්නෙට යන්න. ඒතර වඩාත් ඔයගලන්ට අවබෝධ වෙයි මොකද්ද මේ කාරණේ කියලා. බලන්න මෙතන අදිශ රාශීන් පමණක් අයනේ අහන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවද ප්‍රශ්නයක් කරනකොට සමහර වෙලාවට මේ ආන්සර්ස් දැක්කහම ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ ජීවිතේට දැකලා නැති වගේ එකක් එන්න පුළුවන්. දැන් හිතන්න මම ලියපු ඔයගොල්ලන්ට ෂුවර්ම දර්ශකේවා මෙතනින් අයින් කරන්නකො. පළවෙනි ආන්සර් එකේ තරණය කියලා එකක් ඇවි. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ආන්සර් එක අයින් කරලා දාන්න. ඒ කියන්නේ ඒ ආන්සර් එක වෙන්න බෑ කියන එක අපි කියන්නේ. ඒ කියන්නේ මේ ආන්සර් එක මම කපලා අයින් කරනවා. මොකද ඒක ඔයගොල්ලෝ දන්නවා ඒක තමයි අපි කියන විදිහට දර්ශකයක්.
ශක්තිය ශ්‍රමතාවය කියලා එකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු. ඊළඟ එකේ බර කියන එකට බලන්න හොඳට. ඒක අනිවාර්යයෙන්ම බර කියන එකත් ගන්න බෑ. ඒ වගේම ඊළඟේ තියෙනවා විස්ථාපනය කියලා. විස්ථාපනයක් දර්ශකයක්. දැන් චුට්ටක් බලන්න අපිට මේ ආශ්‍රිතව නොදන්න ඇත්තටම අනිත් ආන්සර්ස් තුනම කැපුණා. දැන් නිකන් 175ක් හරි 125ක සම්භාවිතයි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ෂුවර් පිටම මේක 100%ක් දැන් ෂුවර්. මොකද්ද? ශක්තිය හා ශ්‍රමතාවය වෙන්න ඕන. දැන් තේරුණාද? ජීවිතේට දන්නෙත් නැතුව ශක්තිය හා ශ්‍රමතාවය කියන එකේ ඒකකය ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නෙත් නැහැ අදිශා දර්ශකද කියලා. හැබැයි ඔයගොල්ලෝ තෝරාගත්තා නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ අපි කියන එකට කපා හැරීමේ මූලධර්මය. වැරදි උත්තර ඉවත් කළා අපි නිවැරදි එක තෝරගත්තා. ඔයගොල්ලෝ මේ කරන දෙයක්. නමුත් මේක සාර්ථකව විභාගෙදී මුණ දෙන්න ඕන කොහොමද කියන එක තමයි මේ කතා කරේ. මොකද මේ වගේ දේවල් අපි මේ වගේ ට්‍රික්ස් එහෙම නැත්නම් මේ වගේ MCQ කරන ට්‍රික්ස් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. එහෙනම් මම මෙතනදී යොදාගත්ත ක්‍රමවේදය හොඳට බලන්න. මම දන්න දර්ශකය එහෙම නැත්නම් දන්න කාරණා වලින් ආන්සර් එක පැහැදිලිව වෙන් කරගත්තා. එහෙනම් ඔයගොල්ලන්ට හොඳටම පේනවා ත්වරණය කියන එක පළවෙනි ආන්සර් එකේ හොඳටම දන්නවා. ඔයගොල්ලන්ට බෝඩ් එකේ කලින් ලිව්වා දර්ශක රාශියක්. බර කියන්නේ දර්ශක රාශියක්. විස්ථාපන කියන්නේ දර්ශක රාශියක්. එහෙනම් ඔයගොල්ලන්ට මොකක්ද ආන්සර් එකක් විදියට එන්නේ? ඔයගොල්ලන්ට එනවා ශක්තිය හා ශ්‍රමතාවය කියන එක. ශක්තිය හා ශ්‍රමතාවය. හරිනේ. පැහැදිලිද? ඒතර ආන්සර් එක ඒක. දැක්කද මම ගත්ත විදිහ මට මෙතනදී ඇත්තටම පුරුදු කරන්න ඕන උනේ මේ තියරි වලට වඩා MCQ එකක් නිවැරදිව ගහන විදිය. අපි ඒකත් උගන්නන්න එපයි. හරිද? තියරි විතරක් හැමදේම දීලා හරියන්නේ උත් නෑ. ඒ නිසා අපි කොහොමද මේ MCQ එකට රෙඩි වෙන්නේ කියන කාරණේ තමයි මම මේකෙන් දැක්ුවේ. එහෙනම් ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති. හරි. මම ඊළඟ ප්‍රශ්නෙට ආවා. ඊළඟ නම් හරිම සරල එකක් අහන්නේ. ඒ තමයි හොර බීජයේ ප්‍රචාරණ ක්‍රමය. ඉතින් ඕක ශිෂ්‍යත්වයේ ප්‍රතින පව ඔයගොල්ලෝ දන්න එක. හොර බීජයේ ප්‍රචාරණ ක්‍රමය තමයි මොකද්ද? සුළඟ මගින් ප්‍රචාරණය. හොර බීජයේ විද්‍යාත්මක නාමය දන්නවද? Dipterocarpus selunicus කියලා නම. එච්චර ලොකුවට දැනගත්ත යුතු නැහැ. නමුත් මම ඒක ඔයගොල්ලන්ට සඳහන් කරේ පොඩ්ඩක් අහලා තියුණොත් ඒක තමයි හොරවල මේ එක. මට ඒත් එක්කම කියන්න සුළඟ මගින් ව්‍යාප්ත වෙන බීජයක දැකිය හැකි ලක්ෂණ මොනවාද? සැහැල්ලුයි. ඔව් සැහැල්ලුයි. ඒ වගේම පියාපත් වැනි ප්‍රසර දකින්න පුළුවන්. ඒ වගේ දේවල්. සතුන් මගින් ව්‍යාප්ත වෙන ඒවල මේකට අපි මුකුත් ලියන්නේ නැහැ. නමුත් මතක් කිරීම මොනවාද? පියුමි ඔකේම. වල්ලපල. ඔව් මට කියන්නේ ඒක දින ලක්ෂණ සතුන්ගේ එල්ලෙන්න පුළුවන් ව්‍යුහ දරනවා. හරි. අනිත් එක තමයි සත්තු ආකර්ෂණය වෙන විදිහට මදුකෝෂ හෝ සමහරට ඵලයන් දැක ගන්න පුළුවන්. ඔව්. සුවඳ හමනවා. සුවඳ හමනවා. හරි. හොඳයි. නිවැරදි. ඒතර ඔයගොල්ලෝ යම් අවබෝධයක් තියෙනවා ඒ ආශ්‍රිතව. ඊළඟට ජලය මගින් ගමන් කරන ඒවා මොනවාද? ඒවල ලක්ෂණ මොනවාද? සැහැල්ලු බව. සැහැල්ලු. ඒ කියන්නේ ඒක වටා ගොඩක් වෙලාවට කෙඳිමේ ආවරණයක් තියෙනවා. ඒ වගේම ඇතුළත හිස් අවකාශයක් හෝ සැහැල්ලු අවකාශයක් තියෙනවා. විශේෂයෙන් පොල් ගැන උදාහරණය හොඳට මතක තියාගන්න. පොල් කියන එක පාවෙල යන්න පුළුවන් එක. ඒතර ඒ අවබෝධය ඔයගොල්ලන්ට තියෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මට ඒකේ ඇත්තටම සඳහන් කරන්න ඕනේ ඒ කාරණා කීපය ඒ ආශ්‍රිතව. අසන්තුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් වන්නේ. අන්න හොඳ ප්‍රශ්නයක් අපි ඇවිල්ලා තිනවා අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන අවස්ථාව. එහෙනම් මම මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දෙන්නම්. කවුරු හරි මේ වීඩියෝ එකක් ඔන් කරලා තිනවා. මම පුද්ගලයා අයින් කරනවා කවුරුණා. හේතුව තමයි මේකෙදී පැමිණෙන කෙනා අනිවාර්යයෙන්ම මම කෙලින්ම රිපෝට් කරලා අයින් කරන්න. එහෙම කරොත් ඔයගොල්ලෝ දන්නවා ඒ කෙනාට කේතම සහභාගී වෙන්න බැහැ කියලා. හරිද? නිසා චුට්ටක් ඒ ගැනත් මතක තියාගන්න. ඔයගොල්ලෝ දන්නවා පැමිණෙනවා නම් මයික් එක ඕෆ් කරලා වීඩියෝස් ඕෆ් කරන්න. අවශ්‍ය නම් විතරක් මයික් එක ඔන් කරන්න. හරිද? ඒක අපි ප්‍රශ්න අහනකොට ඒක නිදහස දීලා තියෙනවා. ඕනම ළමෙක්ට ප්‍රශ්න ඇසීමේ නිදහස කියන එක අපේ පන්තියේ තියෙනවා. ඒක ප්‍රශ්න නැහැ. බෑ අනවශ්‍ය විදිහට කැමරා රෙකෝඩ් කිරීම ඒවා කරන්න එපා. හරි. එතකොට අපි කතා කර හිටියේ ඊළඟ ප්‍රශ්නයට අදාළව ඔයගොල්ලෝ දන්නවා බලය ආශ්‍රිත ගොඩාක්ම වැදගත් පාඩම. මේක තමයි නිව්ටන් නියම ආශ්‍රිත කතා කරන්නේ. බලයක් නිසා වෙන සංසිද්ධි ගණනාවක් තියෙනවා. ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි බලයක් නිසා සංසිද්ධීන් ගණනාවකට එක් උදාහරණයක් තමයි බලයක් යම් වස්තුවක් මත යෙදුවොත් නිශ්චල වස්තුව චලනය කරන්න පුළුවන්. ඒ වගේම චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. තව තමයි
අපිට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි චලනය වෙමින් පවතින වස්තුවක වේගය වැඩි කරන්නත් පුළුවන් හා චලනය වෙන වස්තුවක වේගය අඩු කරන්නත් පුළුවන්. ඒ වගේම දිශාව වෙනස් කරන්නත් පුළුවන්. තව දෙයක් තමයි හැඩය වෙනස් කරන්න පුළුවන්. මේ බලයක් මගින් කරන්න පුළුවන් කාර්යයක්. එතකොට නිව්ටන් නියම ආශ්‍රිත වෙනකොට අපි මෙන්න මෙහෙම දෙයක් කතා කරනවා. ඇත්තටම යම් දෙයක් නිව්ටන් පළවෙනි නියමයට අනුව ඔයගොල්ලෝ හොඳටම දන්නවා අසන්තුලිත බාහිර බලයන් නොයදෙන තාක්කල් නිශ්චල වස්තුව නිශ්චලතාවයනොත් චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගිනුත් චලනය වේලු. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඒ චලනය වෙනවා නම් බලයක් යෙදෙනවාද නැද්ද? සමහරවිට නිශ්චල වෙලාවෙත් බලයක් යෙදෙනවාද නැද්ද කියන එක. දැන් පොඩ්ඩක් අවබෝධ කරගමු. දැන් හිතන්න මෙන්න මේ වගේ වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත මම බලයක් යොදනවා නිව්ටන් 100ක බලයක්. මේකේ ඝර්ෂණය කියලා බලයක් යොදනවා නිව්ටන් 100ක බලයක්. මට කියන්න මේ වස්තුව චලනය වෙනවාද නිශ්චලද මේ මත අසන්තුලිත බාහිර බලයක් යෙදිලාද නැද්ද? චුට්ටක් මට කවුරු හරි කියන්න. මේ වස්තුව චලනය වෙනවාද නැද්ද? මුලින්ම මේ කතාව මට කියලිමු. මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. මේක මත අසන්තුලිත බාහිර බලයක් තියෙද නැද්ද? නෑ. අසන්තුලිත බාහිර බලයක් නැහැ. මොකද්ද මේ අසන්තුලිතයි කියන්නේ? අන්න ඒකයි මට එන්න ඕන. මේක ඇත්තම තුලිතයි. මේ බල දෙක නිසා තුලිතයි මේ බල දෙක. හිතමු මෙන්න මේ වගේ අවස්ථාවක්. අපි හිතමු මේ දිශාවට යෙදෙනවා 100ක නිව්ටන් බලයක් හා මේ දිශාවට 80යි නිව්ටන් බලයක් යෙදෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ බල සමතුලිතතාවයේ නැහැ. හේතුව තමයි එක් දිශාවකට වැඩියෙන් බලයක් තියෙනවා. ඒ බලය නිසා මොකක්ද වෙන්නේ? මේ වස්තුව මොන පැත්තටද? මේ දිශාවට 20යි නිව්ටන් අසන්තුලිත බාහිර බලයක් ඔස්සේ චලනය වෙනවා. අන්න මේකට තමයි අපි කියන්නේ අසන්තුලිත බාහිර බලය. මේක අසන්තුලිත බාහිර බලය. මේකට අපි කියනවා අසන්තුලිත බාහිර බලය. ඒ කියන්නේ මේක අසන්තුලිතයි, තුලිත නැහැ. මේ බලය යෙදුනහම මොකද්ද වෙන්නේ? මේ වස්තුව චලනය වෙනවා. එහෙනම් මේක නිව්ටන් දෙවන නියමයට අනුගත වෙන එකක්. ඔයගොල්ලෝ දන්නවා නිව්ටන් දෙවන නියමයට ආශ්‍රිතව බලය කියන එක විස්තර කරන්නේ එයා සෑම විටම ස්කන්ධයේ ත්වරණයේ ගුණිතයක්. ඒක අසන්තුලිත බාහිර බලය විය යුතුමයි. එහෙනම් ඔයගොල්ලෝ මේකට දන්නවා F සමානයි ma කියන සූත්‍රය. අතිශය ප්‍රබල අතිශය වැදගත් සූත්‍රයක් වෙනවා. මට මෙතනදී පැහැදිලි කරන්න ඕනේ ඇත්තටම අසන්තුලිත බාහිර බලය කියන එක සමහරු හිතනවා බලයක් යෙදුන පළියටම වස්තුවක් චලනය වෙනවා කියලා. නැහැ. කොහෙත්ම නැහැ. බලයක් යෙදුන පළියට එන්නේ නැහැ. හැබැයි ඒ වස්තුව මත අසන්තුලිත බාහිර බලයක් යෙදුනොත් නම් අර කිව්ව මං කලින් කාරණා ටික අනිවාර්ය වෙනවා. එක්ක වේගය වැඩි වෙනවා, එක්ක වේගය අඩු වෙනවා, නැත්නම් චලනය වෙනවා, නැත්නම් නිශ්චල වෙනවා. එහෙම නැත්නම් හැඩය වෙනස් වෙනවා, නැත්නම් දිශාව වෙනස් වෙනවා. ඒ කාරණාවලට මුණ දෙනවා. ඒතර මේ ප්‍රශ්නෙට මං එන්නම් නැවතත්. ප්‍රශ්නේ තියෙන අසන්තුලිත බාහිර බලයක් ක්‍රියා කරන අවස්ථාවක් වන්නේ. පළවෙනි එක තියෙනවා වස්තුවන් නිසලව මේසයක් මත පැවතීම. නිසලව තියෙනවා නම් කොහෙත්ම අසන්තුලිත බාහිර බලයක් නැහැ. දෙවෙනිට කියනවා නූලකින් එල්ලා ඇති බෝලයක් නිසලව පැවතින. නූලකින් එල්ලලා තිනවා අනිත් එක තමයි ඒක නිසලව තිනවා. ඒ නිසා කොහෙත්ම නැහැ. ඉහළට විසිකරන ලද වස්තුවක් ඉහළට චලිත වීම ඒකේ නම් අසන්තුලිත බාහිර බලයක් ක්‍රියා කරනවා. වස්තුවක් ඒකාකාර වේගයෙන් ගමන් කිරීම සරල රේඛාවක් ගමන් කරනවා නම් ඒකෙත් අසන්තුලිත බාහිර බලයක් නැහැ. ඒ නිසා අපේ ආන්සර් කියනවා ඉහළට විසිකරන ලද වස්තුවක් පහළට වැටීම කියන එක. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නට ගමන් කරනවා. ඒ තමයි ද්විපද නාමකරණය අනුව එක්තරා අඹ විශේෂක විද්‍යාත්මක නාමය විද්‍යාත්මකව දක්වලා තියෙන විදිය ගැන කතා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා යම් නමක් විද්‍යාත්මක නාමයක් ලෙස යොදාගන්නේ ඒකට හේතුවක් තියෙනවා. මම පොඩ්ඩක් විද්‍යාත්මක නාම ගැන පොඩ්ඩක් කතා කරන්න යන්නේ. ඔයගොල්ලන්ට නමක් දීලා තිනවා හොඳට බලන්න මැග්නිෆෙරා කියලා. මේ තියෙන ඒ නාමය මේ මැග්නිෆෙරා කියන්නේ අඹ වලට කියන එකක්. මේක ඉන්ඩිකා කියන එහෙම නැත්නම් ඉන්දියාවට අදාළ ප්‍රභේදයක්. චුට්ටක් බලන්න මම නම ඉංග්‍රීසි වලින් ලියලා තින්නේ. මොකක්ද විද්‍යාත්මක නාමයක් කියන්නේ සහ විද්‍යාත්මක නාමයකදී අනුගමනය කරන දේවල්. ඇයි විද්‍යාත්මක නාමයක් භාවිත කරන්නේ? පළවෙනිට ඒක හැඳින්වුවොත් ලෝකයේම හැමෝම දන්නා විදියට නම ප්‍රකාශ කිරීම තමයි මේකේ අරමුණ.
දැන් හිතන්න අපේ ලංකාවේ අපි සමහර ඒවට දැන් හිතන්න ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි අපි සිංහලෙන් පූසා කියලා කියනවා සතෙක්ට. ඒ පූසට වෙනත් රටවකින් අපි හඳුන්වනවා ඉංග්‍රීසි භාෂාවෙන් කැට් කියලා. ඒ වගේම ඔයගොල්ලෝ දෙමළෙන් ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා පූනේ කියලා. ඒ වචන භාවිත කරනවා. දැන් හිතන්න මේ එක් භාෂාවන් එක විදියට නමුත් ඕකට නිවැරදි ලෝකයෙන් පිළිගත් නාමයක් තියුණා නම් විද්‍යාවට හඳුන්වන එක ගොඩාක්ම ලේසි. හොඳට මතක තියාගන්න මේ නාම භාවිතාන විද්‍යාවෙන් නැත්තම් තව කෙනෙක් හිතාවි මේ නම් අරගෙන ගිහිල්ලා වෙනත් මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නැහැ නේද කියලා. ඔව් තේරෙන්නේ නැහැ තමයි. මේක අපි භාවිතා කරන්නේ මොකක් සඳහාද? විද්‍යාවට අදාළ දෙයක්. හොඳේ. ඒ නිසා ඒකත් හොඳ චුට්ටක් මතක තියාගන්න. විද්‍යාඥයන්ට සහ විද්‍යාව ඉගෙන ගන්න අයට මේක පහසුවක් වෙනවා ඒ ජීවියා ගැන අධ්‍යයනය කරන්න. ඒකයි අරමුණ. මේ විද්‍යාත්මක නාමයේ හඳුන්වලා දුන්නේ කවුද? චුට්ටක් මට ඒක මුලින් කියමු. විද්‍යාත්මක නාම ක්‍රමවේදය හඳුන්වලා දුන්නේ කවුද? ඔව් කවුද? කැරෝලස් ලිනේයස් කියන මහතා හරියටම හරි. ඔහු මේ නාමකරණය හැඳින්වුවේ ද්විපද නාමකරණය කියලා. ද්විපද නාමකරණය. වෙන වෙන එක් එක් ආකාරයේ නාමකරණ දැක්ුවාට මොහු ද්විපද නාමකරණය කියලා සිස්ටම් එකක් එහෙම නැත්නම් ක්‍රමවේදයක් ඉදිරිපත් කරා. මේ ද්විපද නාමකරණයේ අරමුණ තමයි නම් දෙක. එහෙම නැත්නම් පද දෙකකින් මේ නම හඳුන්වනවා. එතකොට පළවෙනි නාමයට අපි මොකක් කියලාද කියන්නේ? පළවෙනි නාමය දැන් මතක ඇති. ඝන නාමය. දෙවන නාමය සුළු නාමය. විශේෂ නාමය කියන වචනේ භාවිතා කරන්න එපා. තේරුණාද? විශේෂ නාමය කියන එක භාවිතා කරන්න එපා. මේකට අපි කියන්නේ මොකද්ද? සුළු නාමය කියලා. හරි. දැන් මම ඇත්තටම බෝඩ් එකේ විශේෂ නාමය කියන එක භාවිතා කරන්න එපා. සුළු නාමය කියන වචනේ තමයි නිවැරදිම වචනේ භාවිතා කරන්න. හරිද? මම මේ ලියලා තියෙන ඒ මැග්නිෆෙරා ඉන්ඩිකා කියන සංයෝගය එහෙම නැත්නම් මේ අඹ ගහේ නම හරිද වැරදිද? හරි අය පොඩ්ඩක් මට අත උස්සන්න. මේ නම හරි නම් මම ලියලා තියෙන විදිය හරි කියලා හිතනවා නම් හොඳට චෙක් කරලා පොඩ්ඩක් අත උස්සන්න. කවුරුත් අත උස්සන්නේ නැහැ. ඒ කියන්නේ මේක වැරදි. ඔව් වැරදි. මොකද්ද වැරද්ද? ඒ තමයි හොඳට බලන්න මේක මම අතින් ලියපු එකක්. අතින් ලියලා නම් මම අනිවාර්යෙන්ම පද දෙක යටින් ඉරි ඇඳිය යුතුයි. හරිද? පද දෙක යටින් ඉරි ඇඳිය යුතුයි. මම එනම් නීති ටික මතක් කරගෙන යන්නම්. මෙන්න මේකයි. ද්විපද නාමකරණයේ පද දෙකක් යොදා ගන්නා අතර පළමු පදය ඝන නාමයේ විදියටත් දෙවන පදයේ සුළු නාමයේ විදියටත් හැඳින්වේ. අනිත් එක තමයි අපි මේ නාමය ලියන විට පළමු අක්ෂරය එහෙම නැත්නම් ඝන නාමයේ පළමු අකුර කැපිටල් හෙවත් විශාල අකුරක් ලියන අතර ඉතිරි සියලුම අකුරු සිම්පල් අකුරේවත් සරල අකුරෙන් ලිවිය යුතුයි. ඊළඟ පොයින්ට් එක තමයි නම අතින් ලියන විට යටින් වෙන වෙනම ඉරි ඇඳිය යුතු අතර මුද්‍රණයේදී ඉටලික් හෙවත් අද අකුරෙන් ලිවිය යුතුයි. මේවා දැනගත යුතුයි. ඊළඟ කාරණේ තමයි නම් දෙක ලතින් හුරුවකින් විය යුතු සහ ඉංග්‍රීසි අක්ෂර වලින් එහෙම නැත්නම් රෝම අක්ෂර වලින් ලිවිය යුතුයි. ওই තමයි විද්‍යාත්මක නාමයක හෙවත් ද්විපද නාමකරණයේ භාවිතා කරන අවස්ථා. එහෙනම් මට ඕන ඇත්තටම මෙතනදි මේව කරන්න මේ කාරණා ටික තව පොඩි දෙයක් කරනවා. ඕගොල්ලෝ සමහර නම් ලියනකොට ඕගොල්ලෝ මෙන්න මේ වගේ ඇද කළා ලියනවා. ඔහොම ඇද කළා ලියනවා. ඇද කළා ලියලා ඔය කට්ටිය හිතන්නේ මේක මෙහෙම ලිව්වහම ලකුණු දෙනවා කියලා. නෑ. මේ ඇද කළා කොහොම ලිව්වත් ඔයගොල්ලෝ අතින් ලියන්නේ. එතකොට ඒ නම වැරදි. ඒ නිසා ඔයගොල්ලෝ අතින් ලියනවා නම් නම යටින් ඉරි අඳින්න ඕන. ඒකයි නීතිය. හරිද? හොඳට මතක තියාගන්න. කට්ටිය මේක ඇද කළා ලියනවා. එහෙම කළා හරියන්නේ නෑ. එහෙනම් මේ තමයි. එහෙනම් මෙතනට අදාළව ඕගොල්ලෝ නීති ටික දැමිය යුතුයි. මේකට අදාළව අනිවාර්යයෙන්ම නීති දැමිය යුතුයි. ඒ නිසා චූට්ටම් මේ කාරණා ටික දාලා ඕගොල්ලෝ නීති ලියන්න ඉඩ තියන්න. එතන හේතුව තමයි එතකොට තමයි මේක කම්ප්ලීට් වෙන්නේ මේ කාරණේ. මෙන්න මේ නමත් හරියට ලියා ගන්න. මේක කැපිටල්, මේ අනිත් ඒවා ඔක්කොම සිම්පල්.
නම් දෙක යටින් වෙන වෙනම. ඒකත් කියනකොට ගොඩාක් අය වරද්දනවා. නම කියන එක. නම ගොඩාක් අය කරන දෙයක් තමයි කියන මේක ලියනකොට ලියන්නේ නම යටින් ඉරි ඇඳිය යුතුයි කියලා. නම යටින් ඉරි ඇඳිය යුතු නෙවෙයි. නම් දෙක යටින් වෙන වෙනම ඉරක් ඇඳිය යුතුයි කියලා. හරිද? ඒකත් පටලවන්න එපා. ඔයගොල්ලෝ දැනුවත් කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ක්ලාස් එකට ජොයින්ට් වෙනකොට අනිවාර්යයෙන්ම මේකෙදි ඒ අදාළ ලින්ක් එකකින් පැමිණෙන්න, ඒ වගේම වෙබ්සයිට් එකකින් පැමිණෙන්න අද ඔයගොල්ලෝගේ ලින්ක් එක ඕපන් ලින්ක් එකක් විදිහට ඔයගොල්ලෝ ගෲප් එකේ දැම්මේ. ඒ විදිහේ අනිත් කාරණේ තමයි ඔයගොල්ලෝගේ නම සහ අංකය. ඔයගොල්ලෝගේ අපේ ආයතනයේ ඉන්න අය අංකයක් දීලා තිනවා. ඒ අංකයෙන් පෙනී සිටින වෙනත් නම් වලින් පෙනී සිටියොත් අපි ඒක අයින් කරන්න ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අපි අයින් කරනවා, රිමූව් කරනවා. ඒක ලොක් කරගන්නේ නැහැ. අනිත් එක තමයි මයික් එක සහ වීඩියෝ ඔන් කරොත් ඒ අය කොහෙත්තම අපි ඒ කියන්නේ යම් ආකාරයක ෆෝල්ට් එකක් එහෙම නැත්නම් වැරද්දක් කරොත් අපි ඔවුන් අනිවාර්යයෙන්ම ඔවුන්ට ඇක්ෂන් එකක් ගන්නවා, ක්‍රියාවක් ගන්නවා. අනිවාර්යයෙන් මෙතන රිමූව් කරනවා සහ එයා රිපෝට් කරනවා. එතකොට ඔයගොල්ලන්ට කවදාවත් Zoom එකකට මේ හැකියාවක් නැති වෙනවා. ඒ විදිහට රිපෝට් කරත් ඒකත් චූට්ටක් වගේ බලා ගන්න. අපි අද එක්කෙනෙක් රිමූව් කරා. අද ඒ අනවශ්‍ය විදිහට කැමරා එක ඔන් කළා. හරි. මට ඕන මෙන්න මේ නම නිවැරදිව ලියා ගැනීම සහ මේකේ ඒ විස්තර ටික දැන ගැනීම. හොඳයි. හරි. ඊළඟ ප්‍රශ්නට යන් අපි. මම මේකේ උත්තරේ පොඩ්ඩක් කියලා දීලා ඉන්නම්. මේ අඹ විශේෂ නාමයේ බලන්න හොඳටම පේනවා පළවෙනි ආන්සර් එක මෙතන වැරදි. හොඳට බලන්න පළවෙනි ආන්සර් එක මෙතන වැරදි. හොඳට මට පළවෙනි ආන්සර් එක ඉවත් කරන්න පුළුවන්. මොකද ඔක්කොම කැපිටල් වලින් දාලා තියෙන්නේ. දැන් දෙවෙනි එකෙත් බලන්න අපිට බැලූ බැල්මට පේන්නේ හරි වගේ. මොකද ඇද කළා ටයිප් කරලා තිනවා. නමුත් දෙවෙනි නාමයේ එහෙම නැත්නම් සුළු නාමයේ ඔයගොල්ලන්ට පේනවා I අකුර. ඒක දක්වලා තියෙන්නේ කොයි විදියටද? කැපිටල් අක්ෂරයක්. මේ බලන්න හොඳට බලන්න. I අකුර කැපිටල් අක්ෂරයක් විදිහට භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට අපි ආවොත් තුන්වෙනි ආන්සර් එකේදී ඒකෙදී ඇද අකුරුත් නැහැ. අනිත් කාරණේ තමයි පළවෙනි අක්ෂරය කැපිටලුත් නැහැ. ඒකත් ඉවත් කරන්න ඕන. ඒ නිසා අපිට වඩාත්ම නිවැරදි ආන්සර් එක විදිහට අපිට ගන්න වෙන්නේ හතරවෙනි එක. ඒක තමයි ඇත්තටම හොඳටම නිවැරදි එක. දැන් තේරුණානේ. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. කොහෙතම සමහරු මේ දෙවෙනි ආන්සර් එකට ගහනම හේතුව තමයි එකපාරට බලන්නේ නැහැ. ආන්සර් එක බලන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ අපි ලියපු විදිහට හතරවෙනි ආන්සර් එක තමයි එන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒ තමයි අපෙන් අහනවා වෛරස් ආශ්‍රිත රෝගයක් වන්නේ මම මේක ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව මේ කරේ. ඔන්න ප්‍රජනක පද්ධතිය ගැන කරුන්නේ නැහැ කියලා කතාවක් කිව්වා. ඉතින් මම ඒක ගැන චුට්ටක් ඔයගොල්ලෝට ඉදිරි දවසක මේ වගේ තව මේ මම මතක් කරන්නේ රෝග ගැන මෙතනදී. නමුත් ඒ පාඩමට අදාළව ඒ කියන්නේ ඉදිරි විවරණ වල එහෙම නැත්නම් ෆීඩ්බැක් පේපර්ස් වල මම මේව කරලා තියෙන්නේ. මොකද මේ සෑම දෙයක්ම ෆීඩ්බැක් පේපර්ස් ඔක්කොම හදලා ඉවරයි. හරිද? ඒවා හැම එකක්ම හදලා තියෙන්නේ යම් අරමුණක් ඇතුව. ඒ කලින් ප්‍රශ්න ගොඩාක් වෙලාවට ඒකෙන් අරමුණු කරන්නේ ඒ පාඩම් ඒකක මම අරමුණු කළා අවසන්. හරිද? හොඳ ප්ලෑන් එකක් ඇතුව හොඳ සරස්මක් ඇතුව තමයි මේ ඔක්කොම කරන්නේ. ඒතුව තමයි පරණ පාඩම් මතක් වෙන්න ඕන නිසා. හරිද? ඉතින් මම මේ ප්‍රශ්නෙත් ඒ ආකාරයෙන් දාපු එකක් මට මතක්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මෙතනට තියනවා කියන්නේ මම අරමුණු කරන්නේ ඉදිරියේදී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම පොඩ්ඩක් අර කලින් සමහර ප්‍රශ්න දාලා තිනවා. විශේෂයෙන් ඔයගොල්ලෝ දැක්ක අර මේ දිප්තරෝ කපසෙම නැත්නම් හොර ශාකයේ ව්‍යාප්ති ක්‍රමය ගැන. ඒ කියන්නේ මම ඉඟියක් දීලා තියෙන ඉදිරි පේපර්ස් වල මෙන්න මේවා අහනවා කියලා. අනිත් එක තමයි මේකේ හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්නයක් කරනකොට මේකේ වටපිටාව ගැන ඕගොල්ලොත් කල්පනා කරන්න ඕන. සහ ඕගොල්ලෝ නෝට් එක හොයලා ඕගොල්ලෝගේ ওই දැන් ලියන නෝට් එකට අන්තර්ගත කරනවා. මේ බෝඩ් එකේ ලියන කාරණා විතරක්ම ලියලා මදි. මෙතන වැඩි කාරණා එහෙම නැත්නම් ගොඩාක් කාරණාවල වැඩි කාරණා ගැඹුරු කාරණා කතා වෙනවා. ඊටත් අමතරව ඕගොල්ලෝගේ වගකීමක් තියෙනවා. ඒකට අදාළව තව කාරණා එකතු කරන්න. හරිද? අනිවාර්යයෙන්ම එකට එකතු කරන්න ඕන. මට කීප දෙනෙක් ළමයි නෝට්ස් පෙන්නුවා. ඔයගොල්ලෝ අනිත් අයගේ නෝට්ස් මම අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි යමු වෛරස් මගින් සම්ප්‍රේෂණ ලිංග රෝග ගැන පොඩ්ඩක් අපි බලමු. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන ෆස්ට් ආන්සර් එක පළවෙනි ආන්සර් එක තමයි එන්නේ. කවුරු හරි කෙනෙක්ට අමතක නම් අපි හිතමු කපා හැරීමේ මූලධර්ම. එහෙම නැත්නම් කපලා දාලා අයින් කරන ක්‍රමය. ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම
වෛරස රෝගයක් කියලා AIDS. ඒක අතිශය සුලභ ප්‍රධානම එකක්. 8-9 දී ඉගෙනගෙන එන එක්කෙනෙක්. ඉතින් AIDS කියන answers දෙකක් මෙන්න මේ ස්ථානවල තියෙනවා. හොඳට බලන්න මම මේක highlight කරලා තිනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි herpes හා ඔයගොල්ලෝ දැන් සමහරවිට පැටලෙන අවස්ථා තියෙනවා. එතකොට මේ gonorrhea කියන්නේ බැක්ටීරියාවක්. හරිද? මේ gonorrhea කියන්නේ ඇත්තටම බැක්ටීරියාවක්. මම එක වෙනින් පාටකින් දක්වන්නම්. මේ gonorrhea කියන්නේ බැක්ටීරියාවක්. ඒ වගේම syphilis කියන්නේ බැක්ටීරියාවක්. බැක්ටීරියාවක් නිසා සෑදෙන රෝග. එහෙනම් මේකත් ආන්සර් එක අයින් වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා උත්තර දෙකම දැන් gonorrhea මෙතනක් තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට ඉතුරු වෙන්නේ මොකද්ද? herpes කියන ආන්සර් එකක් තමයි එන්නේ. එහෙනම් වෛරස් රෝග ඇත්තටම හදන්නේ මෙන්න මේ කියන herpes කියන අවස්ථාව. හරි. එහෙනම් වෛරස් රෝග දෙක පළවෙනි ආන්සර් එකේ තියෙනවා herpes සහ AIDS කියලා. ඒ නිසා වඩාත් නිවැරදිම පිළිතුර තමයි පළවෙනි ආන්සර් එක. මේ පළවෙනි ආන්සර් එක. චුට්ටක් ඔන්න ඔයවා ගැනත් අවබෝධයෙන් ඉන්න වෛරස් හා බැක්ටීරියා මගින් සාධන රෝග ওই කාරණේදී. එතකොට මෙතන ඇත්තටම රවුන්ඩ් කරලා තියෙන රතු පාටින් රවුන්ඩ් කරලා තියෙන gonorrhea හා syphilis කියන එක ඒ දෙක බැක්ටීරියා ආසාදනයක් නිසා herpes AIDS කියන්නේ වෛරස් ආසාදනය නිසා. මේ සෑම දෙයක්ම ඇති වෙන්නේ ලිංගික සම්ප්‍රේෂණය මගින්. හරි. අපි එමු ඊළඟ ප්‍රශ්නෙට. විටමීන ගැන ටිකක් අමතක කරපු කාරණා කිහිපයක් වෙන්නේ නැති ඕගොල්ලෝ විටමීන ගැන මොනවද මේ විටමීන කියන්නේ? දේහයට අත්‍යවශ්‍ය වෙන කාබනික සංයෝග කිහිපයක් තමයි විටමීන කියන්නේ. මේ විටමීන කියන ඒවල වර්ග කිහිපයක් තියෙනවා. අපි චුට්ටක් පෙළ ගැස්වල බලමු මේ විටමීන මොනවාද කියලා. මේ විටමීන වල වර්ග දෙකක් තමයි. එකක් තියෙනවා මේද ද්‍රාව්‍ය විටමීන. අනිත් ඒවා තමයි ජල ද්‍රාව්‍ය විටමීන. මොනවද මේ මේද ද්‍රාව්‍ය විටමීන? මට කවුරු හරි පොඩ්ඩක් ආන්සර් කියන්න. මේද ද්‍රාව්‍ය විටමීන මොනවාද? මේදේ දියවන විටමීන මොනවාද? විටමින් A, B, ඔව්. A B C කියලා කිව්වේ නේද? එහෙමද? නෑ සර්. A, A, D, E. A D E. තව කෙනෙක් චුට්ටක් මට තව කෙනෙක් සදීෂා. හරි මම ලියන්න. සාමාන්‍යයෙන් මේදේ දිය වෙන්නේ විටමින් A D E K කියලා හඳුන්වන්නේ. හොඳට මතක තියාගන්න A D E K ඔක්කොම විටමීන. හැමතිස්සෙම මතක තියාගන්න විටමීන කියන එක ලියන්න නැත්නම් නිකම්ම ඉංග්‍රීසි අක්ෂරයක් වෙනවා. විටමීන A D E K කියන සංයෝග තමයි මේද ද්‍රාව්‍යේවා. මේද ද්‍රාව්‍ය නොවන හේවත් ජලයේ ද්‍රාව්‍ය විදිහට අපි හඳුන්වන විටමින් B කම්ප්ලෙක්ස් එක නැත්නම් VB විටමින් B තියෙන ඒවා සහ විටමින් C තියෙන ඒවා. මට පොඩි කාරණයක් කියන්න ඕන. හොඳට මතක තියාගන්න මේද ද්‍රාව්‍ය විටමීන වෛද්‍ය උපදේශයකින් තොරව ගන්න එපා. ඔව් උත්තරයක් දාලා තිනවා ජලයේ ද්‍රාව්‍ය BC ඒවා හරි. මේද ද්‍රාව්‍ය විටමීන වෛද්‍ය උපදේශ වලින් තොරව ගන්න හොඳ නැහැ. හේතුව තමයි මේවා මේද ද්‍රාව්‍යවා. මේදේ අපේ ගොඩාක් වෙලාවට තැම්පත් වෙන අක්මාවේ මෙන්න මේවා පරිවෘත්තීය ක්‍රියාවලදී අපි වැඩියෙන් ගත්තොත් අපේ අක්මාවේ තැම්පත් වෙලා ඒක අපිට විෂක් වෙනවා. එතකොට ADEK කියන සංයෝග ගන්නකොට අනිවාර්යෙන් වෛද්‍ය උපදේශ අනුව සහ ඒවට අනුව දෙන්න ඕන. අපි ස්වභාවික ආහාර ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ස්වභාවික ආහාර ඒ විදිහට පරිවෘත්තීය ක්‍රියාවට ලක් වෙනවා. මෙන්න මේ විටමීන වලින් විටමින් C ඕගොල්ලෝ ගොඩාක් භාවිතා වෙන කෙනෙක් ඕගොල්ලෝ දන්නවා ගොඩාක් වෙලාවට අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය හදන්නේ එකට භාවිතා වෙන විටමින් C. එතකොට ඕගොල්ලෝ අර හෙම්බිස්සාව දීගෙනකොට ඒව දන්නවා. හොඳට මතක තියාගන්න මේවා බිව්වහමත් අපේ ඇඟට හොඳ නැති බව ඇත්ත. හැබැයි අපේ ඇඟේ විශේෂත්වයක් තියෙනවා. ජලයේ ද්‍රාව්‍ය නිසා විටමින් C වගේ දේවල්, විටමින් B වගේ දේවල් අපේ ඇඟට වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? මුත්‍රා සමග ඒවා පිටව යනවා. ඒ නිසා ඒ ගැන එච්චර ලොකුවට බය විය යුතු නැහැ. එහෙනම් නමුත් මේ සියල්ලම ඕගොල්ලෝ භාවිතා වෙනවා නම් වෛද්‍ය උපදේශ ඇතුව භාවිතා විය යුතු සංයෝග වෙනවා. නමුත් මට කතා කරන්න ඕනුනේ විටමින් ආශ්‍රිත එක් රෝග තත්ත්වයන් තියෙනවා. මොනවද විටමින් A ආශ්‍රිතව දැකගත හැකි රෝගී තත්ත්වයන්? රාත්‍රී අන්ධතාවය, හරියටම හරි රාත්‍රී අන්ධතාවය. තව සමය වියලි බව, ටෝලා පැතිවීම. ඔව් බිටෝලා පැතිවීම, සමය වියලි බව. විටමින් B මගින් මම මේ පැත්තට නම් විටමින් B මගින් රක්තහීනතාවය,
ඕ රක්තහීනතාවයටත් හේතු වෙන්නේ ඇත්තටම විටමින් B ඇත්තටම උණ වුණාම රක්තහීනතාවය වෙනවා. රක්තහීනතාවය සඳහා අර කිව් වගේ කියන්නේ ඇඟේ ලේවල හිමොග්ලෝබින් තත්වය නැතිවීම තමයි රක්තහීනතාවයේදී වෙන්නේ. ඒකෙදි විටමින් B කම්ප්ලෙක්ස් එක දානවා. විටමින් B කම්ප්ලෙක්ස් එකේ තියෙනවා 1 ඉඳන් 12 වෙනකම් ඒවා විටමින් B1 B2 B3 B4 B5 ඔය වගේ තියෙන කම්ප්ලෙක්ස් එකක්. අන්න හරි බෙරි රෝගය හැදෙන එක්කෙනෙක් අපේ ආන්සර් එකක් මෙතන දීලා තියුණා. හොඳයි. විටමින් C වලින් වීදුරු මස් දුර වීම හරි මුඛ කොන් අභ්‍යන්තර රුධිර ගැලීම තියෙනවා. අභ්‍යන්තර රුධිර ගැලීමකදී නම් නෑ ස්කර්වි රෝගය හරියටම හරි. එතන අපේ ආන්සර් එකක් තියුණා. හරි. විටමින් D රිකට්සියාව ඒ කියන්නේ අස්ථිවල විකෘතිතා ඇතිවීම රිකට්සියාව very good. විටමින් E ඔයගොල්ලෝ දන්නවා ගොඩක් අය විටමින් E ගන්නවා. දරුපත් ඔව් ඒක හරි. තව ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි ටිකක් වියපත් වීම ප්‍රමාද කරන්න ඇත්තටම විටමින් E ඕන වෙනවා. වියපත් වීම වෙන්නේ ඇත්තටම මෙන්න මේ විටමින් E උනනහම ඔයගොල්ලෝ දන්නවා සමහර විටමින් E භාවිතා වෙනවා කොණ්ඩේ වැවෙන්න, නිය කේස ඕවා වර්ධනය වෙන්න හොඳ වෙන්න භාවිතා කරනවා. ඒතර කට්ටිය ආන්සර්ස් දීලා තිනවා. ඇත්තටම සෛල විභාජන දුර්වල වෙනවා විටමින් E කියන සංයෝගය නැති වුණොත් හරියටම හරි. ඒ දේවල් තමයි එන්නේ. විටමින් K ගොඩාක් වැදගත් කෙනෙක්. රුධිර කැට ගැසීම වල අන්න හරි. විටමින් K උනනහම රුධිර කැටි ගැසීම කියන එක නැති වෙනවා. ඒ නිසා විටමින් K ගොඩාක් වැදගත්. රුධිර කැටි ගැස්සන්න. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් මේ කාරණා අනිවාර්යයෙන්ම දැනගත යුතු විටමින් ටිකක්. හරිද? ඔව් රුධිර කැටි ගැසීම ප්‍රමාද වීම තමයි එන. හරියටම හරි. ඔව්. එතකොට ඇත්තටම ස්කර්වි රෝගය ඇතිවන්නේ කුමන තත්ත්වයන් නිසාද? ඔයගොල්ලෝ දන්නවා විටමින් C නිසා ඇතිවන්නේ. එහෙනම් මේ කාරණා ඔයගොල්ලන්ට මතක් වුණා. ඊළඟ තියෙනවා මිනිසාගේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නේ මොන වලින්ද? ඇත්තටම එක් පරම්පරාවක ඉඳන් තව පරම්පරාවකට අරන් යන්නේ මොනව නිසාද? චුට්ටක් කියන්න බල. ගොල්ගී දේහ වලින් කරන්නේ ශ්‍රාවී කෘත්‍යයක්. මයිටොකොන්ඩ්‍රියා ශක්තිය ජාන මගින් වෙන්නේ. හරියටම හරි. ජාන මගින් වෙන්නේ. කවුරුහරි කිව්වා මට චුට්ටක් ඒක පැහැදිලි නැහැ. මට පුළුවන් නම් මැසේජ් එකක් දාන්න. එක්කෙනාගේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මදි නිසා මට ඒ දේ ඇහුන්නේ නැහැ. නිමාෂාද චුට්ටක් මට එන්න මැසේජ් එකක් දාන්න. හොඳයි. එතකොට අපි ප්‍රශ්න 10ම සාකච්ඡා කරලා ඉවරයි. මගේ දැන් අරමුණ තව චූටි දේවල් කිහිපයක් ඔයගලන්ට මතක් කරන්න. මොකද ඔයගලන්ට ප්‍රජනනය පද්ධතිය ගැන පොඩ්ඩක් මතක් කරන්න කිව්වා. නේද? එහෙම නේද? ප්‍රජනන පද්ධතිය ගැන ඔයගලෝ කතා කරන්න කිව්වා. ඒ ගැන පොඩ්ඩක් මම කතා කරන් තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මම මේකට අදාළ වෙනම කළා දෙනවා ප්‍රජනක පද්ධතිය. හරිද? නමුත් මේ කතා කරන්නේ මම සාරාංශයක් විදියට ඔයගලන්ට පොඩ්ඩක් ඔළුවට මේ දේවල් දාලා දෙනවා. මෙන්න මේකයි කාරණය. ප්‍රජනක පද්ධතියේ ප්‍රජනක පද්ධතියක් ගැන කතා කරනකොට ඇයි ප්‍රජනනය කියන එක ඕන වෙන්නේ? ප්‍රජනනය කියන්නේ ජීවීන්ගේ මූලික ලක්ෂණයක්. එහෙම නැත්නම් ජීවියෙක් සතු තිබිය යුතු ලක්ෂණයක්. මේ ප්‍රජනනය කියන කාරණේදී අනිවාර්යයෙන්ම ජායා හා පුන් කියලා එහෙම නැත්නම් ස්ත්‍රී හා පුරුෂ කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ස්ත්‍රී හා පුරුෂ කියලා බෙදෙනකොට මේ එක් අයගේ ඒ සඳහා අනුවර්තන ගණනාවක් දකින්න පුළුවන්. මම පොඩ්ඩක් මේ ගැන පොඩ්ඩක් මතක් කරගෙන කතා කරගෙන යන්න. මේක පොඩි මතක් කිරීමක් රිවිෂන් එකක්. පාඩමම කරනවා නෙවෙයි මේ මතක් කිරීමක් කතා කරන්නේ. එතකොට පරිවර්තනත් කරන්න කියලා. එහෙම නේද? මේ මැසේජ් එක පරිවර්තනත් කරන්න කියලා තියෙනවා. පරිවර්තනත් කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. මම පරිවර්තන ඇත්තටම රෙඩි කරලා තියෙනවා ඊළඟට තව එකක්. ඒ කියන්නේ මේ පාඩම් මාලාව ටිකක් අර පිළිවෙලටනේ යන්නේ. අපි අර මුල් කොටස් ටිකට මුලින් බර දීලා තිනවා. ඊට පස්සේ මම දෙවෙනි පාර්ට් එකට කොහොම ෆීඩ්බැක් 3 4 5 යනකොට පරිවර්තනත් කතා වෙන විදිහට මම දක්වලා තියෙනවා ඔයගොල්ලන්ට. හරිද? පරිවර්තන කරන විදිය පරිවර්තන කියන්නේ මෙහෙමයි. ප්‍රතික්‍රියා දක්වන විදිය තමයි ඒකේ දක්වන්නේ. ඔයගොල්ලන්ට පරිවර්තන කියන ගැඹුරු සංකල්පනා ඒව තින්නේ රසායනික විද්‍යාවේ ඕගනික් ඒ ලෙවල් ඕගනික් වල ඊට පස්සේ යුනිවර්සිටි මට්ටමේ ඒ වගේ කාරණාවලදී හරිද? එච්චර දැන් පරිවර්තන නැහැ. ඔයගොල්ලන්ට අර කාරණා මම කියලා දෙන්නම්.
ෆීඩ්බැක් පේපර්ස් වල මම ඒවත් අන්තර්ගත කරලා තියෙනවා. ඒ කියන්නේ අපි පිළිවෙලක් ඇතුව හැමදේම යන්නේ. පිළිවෙලක් ඇතුව. හරි. මේ ප්‍රජනන පද්ධතිය ගැන කතා කරොත් ස්ත්‍රී හා පුරුෂ කියලා එකක් තියෙනවා. දැන් හිතන්න මේ එක් අයගේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ හා ද්විතීයික ලිංගික ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද මේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ සහ ද්විතීයික ලිංගික ලක්ෂණ කියන්නේ? කවුරුද දන්න කෙනෙක් මට චුට්ටක් කියමු. මොනවද මේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ නැත්නම් ද්විතීයික ලිංගික ලක්ෂණ දෙකක් එක? ඔව් චමෝත් හසින්දු. මොනවද මේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ කියන්නේ? දන්න කෙනෙක්? ඔයගොල්ලෝ හොඳටම දන්නවා පොතේ තියෙන නිසා ද්විතීයික ලිංගික ලක්ෂණ. ද්විතීයික ලිංගික ලක්ෂණ කියන්නේ නම් ජීවියෙකු අපි බැලුවහම උඩින් බැලුවහම එයාව ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා හඳුනා ගැනීම. මම පොඩි උදාහරණයක් කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා චූටි ළමයි දැන් මොන්ටිසෝරි වගේ යන ළමයි අපි හිතමු ඒ අය එකම විදියට කොණ්ඩේ කපලා ගැහැණු ළමයි හෝ පිරිමි ළමයි ඔක්කොම එක විදියට කොණ්ඩේ කපලා කලිසමකුයි ෂර්ට් එකකුයි අන්දලා යවුවොත් ඒ අය ගැහැණු ළමයිද පිරිමි ළමයිද කියලා අඳුර ගන්න බෑ. නමුත් ටිකක් වයසට යාමත් සමග වැඩිවියට පත්වීමත් සමග ඒ පුද්ගලයාගේ ද්විතීයික ලිංගික ලක්ෂණ එහෙම නැත්නම් දෙවනුව ඇතිවන ලිංගික ලක්ෂණ ඇති වෙනවා. අන්න ඒවට ද්විතීයික ලිංගික ලක්ෂණ කියනවා. ඒත් ප්‍රාථමික ලිංගික ලක්ෂණ කියන්නේ ඒ පුද්ගලයාට අවයවයක් පිහිටීමද නැද්ද කියන එකයි. ඒතර වෛද්‍යවරයෙක් ඔයගොල්ලෝ දන්නවා මවක් සාමාන්‍ය ගර්භණී මවක් ළමයෙකු පිළිසිඳ ගත්තාම මාස 5ක් කාලයක තුලදී ඒ ළමයාව ස්කෑනින් කිරීම කියලා. ඒ කියන්නේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් එහෙම නැත්නම් අති ධ්වනි තරංග යවලා ඒ ළමයාව වෛද්‍යවරයා විසින් ස්කෑන් කරනවා. ඒ අවස්ථාවේ මව අහන ප්‍රශ්නයක් තමයි මට ඉන්නේ ගෑන් ළමයිද පිරිමි ළමයිද කියලා. ඒ අවස්ථාවේදී වෛද්‍යවරයා ගොඩාක් වෙලාවට ආන්සර් එක දෙන උත්තරේ දෙනවා ඒ ළමයාගේ ඒ කලල අවදිය බලලා ඒ ඉන්ද්‍රියක් එහෙම නැත්නම් ශිෂ්ණයක් තියනවාද කියලා බලලා ඒ ළමයා පිරිමි ළමයි කියන එක හංගවනවා සහ එහෙම නැත්නම් ස්ත්‍රියක් කියලා. අන්න ඒකට අපි කියනවා ප්‍රාථමික ලිංගික ලක්ෂණ කියලා. එතකොට ඒක වර්ධනය වෙනකොට ටිකෙන් ටික ඕගොල්ලෝ වැඩිවියටපත් වෙනකොට ඒ ප්‍රාථමික ලිංගික ලක්ෂණ පස්සේ ඒ අයගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති වෙනවා. ඊට හේතුව තමයි හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා. මේ හෝමෝන වල විශාල වශයෙන්ම වැදගත් වෙන හෝමෝන දෙක තමයි FSH හා LH හෝමෝන. මේ හෝමෝන නිසා එක් පුද්ගලයා එක් ආකාරයේ ලිංගික ලක්ෂණ පෙන්වීම කරනවා. ඒ වගේම තමයි පුරුෂයෙක්ගේ නම් ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය නිසා ඔහුගේ පුරුෂ ලක්ෂණත් ස්ත්‍රියක් නම් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් නිසා එයාගේ ස්ත්‍රී ලක්ෂණක් පෙන්වනවා. මොනවාද පුරුෂයෙක් සතු ප්‍රජනක ලක්ෂණ හෙවත් ද්විතීයික ලිංගික ලක්ෂණ? අපි කියනවා ගොඩාක් වෙලාවට රැවුල වැවීම, ඒ වගේම සොරාලේ ඉදිරියට පැමිණීම, උරහිස් පළල් වීම, ඒ වගේම කිහිලි ඉකිලි ආශ්‍රිත රෝම පැමිණීම, ලිංගේන්ද්‍රයන් විශාල වීම වගේ කාරණා අපි හඳුන්වනවා පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ විදිහට. ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ විදිහට ඔයගොල්ලෝ දන්න දේවල් තමයි මේ අයගේ කටහඬ තීව්‍ර වෙනවා, උරහිස් හා උකුල කියන එක පළල් වෙනවා, ඒ වගේම පියවර හා ස්තන ග්‍රන්ථි වල ඒ ග්‍රන්ථි ශ්‍රාවය වැඩි වෙනවා සහ ඒවා විශාල වෙනවා, ලිංගේන්ද්‍රයන් විශාල වෙනවා, කිහිලි ක්‍රියාශ්‍රිත රෝම පැමිණෙනවා. මේවා තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හා ඒ අයගේ ද්විතීයික ලිංගික ලක්ෂණ. එතකොට මට කතා කරන්න ඕන දේ තමයි පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කතා කරොත්. ඔයගොල්ලෝ දන්නවා ව්‍යුහ රූපයක් ඇන්දොත් මේ එක් කොටස් ගැන ඔයගොල්ලෝ අවබෝධයක් තියෙන්න ඕන. මම දල රූපයක් ඇන්දොත් ඔයගොල්ලෝ දන්නවා උෂ්ණ යුගලක් තියෙනවා. ඒ උෂ්ණ වල ඔයගොල්ලෝ දන්නවා අපි උෂ්ණය කියලා කොටසක් තියෙනවා මේ විදිහට. මේ විදිහට අපි උෂ්ණය කියලා තියෙනවා. මේ නාලය ශුක්‍ර නාලය කියලා අපි හඳුන්වන්නේ. මේ ශුක්‍ර නාලය මේ විදිහට ගමන් කරනවා. ශුක්‍ර නාලය විදිහට ගමන් කළා. ඊළඟට මේ ස්ථානයෙන් ඇත්තටම ඉහළින් මුත්‍රාශය තියෙනවා. මුත්‍රාශය එන නාලය මුත්‍ර මාර්ගය හරහා එන නාලයත් මේ ඔස්සේමයි සම්බන්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ දෙකම එකට සම්බන්ධ වෙන මෞත්‍ර ලිංගික පද්ධතියට. එතකොට මෙන්න මේ ශුක්‍ර නාලයත් ඇවිල්ලා මේ ස්ථානෙන් එකට සම්බන්ධ වෙනවා. මෙන්න මෙතන තියෙනවා ශුක්‍රාශිකා, ඒ වගේම කූපර් ග්‍රන්ථිය මේ වගේ පිහිටනවා. කූපර් ග්‍රන්ථි හා පුරස්ත ග්‍රන්ථි කියලා අපි කියනවා. ග්‍රන්ථි දෙකක් තියෙනවා. ඊළඟට මේ වගේ මුත්‍ර මාර්ගය එනවා. මේ ඉස්සරහින් ශිෂ්ණ මුණ්ඩය තියෙනවා. ඒ වගේම මේ තමයි ශිෂ්ණය පිහිටනවා. මේ තමයි පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටස් විදියට මේ මම නම් කරේ නැහැ. මම නම් කරොත් මේ තමයි උෂණ යුගලක් තියෙනවා.
මේ තමයි අපි උෂ්ණ මේක තමයි ශුක්‍ර නාලය ශුක්‍ර ආශිකා වගේම මෞත්‍ර මාර්ගය නැත්නම් මුත්‍ර මාර්ගය කියන පුළුවන්. මෞත්‍ර මාර්ගය කියන එකේ අර්ථය තමයි ප්‍රජනනය සඳහා සහ මුත්‍ර ගමන් කිරීම සඳහා දෙකටම ඕන වෙන මාර්ගය කියන එක. හොඳයි. මේක මුත්‍ර මාර්ගය, මේක ශිෂ්ණය කියලා හඳුන්වනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය අරක ඇත්තටම ලිංග ආශ්‍රිත එහෙම නැත්නම් ප්‍රජනනය සඳහා අවශ්‍ය වෙන එකක් නෙවෙයි. නමුත් මේක සම්බන්ධ වෙන නිසා බ්ලැඩර් එක ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කියන විදිහට මේ තමයි මුත්‍රාශය කියන එක තමයි මේ දක්වලා තියෙන්නේ. මුත්‍රාශයත් ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා වග්ගඩු වල ඉඳන් එන්නේ. මේව අපි කතා කරන දෙයක් මේ පාඩමත් නැවත මානව දේහ ක්‍රියාකාරීත්වයේදී අපි කතා කරනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරොත් ඒකේ ව්‍යුහය තමයි මේ අඳින්නේ. මෙන්න මේ විදිහට කඩ රැලි කියන්නේ මෙන්න මේ වගේ අතක ඇඟිලි වගේ මෙහෙම පිහිටනවා. මේ තමයි පැලෝපිය නාලය. මේ දිශාවෙත් මේ විදිහට කඩ රැලි පිහිටනවා. මේ තමයි ඩිම්බ කෝෂය. මේක ඇතුලේ තමයි ඩිම්බ හදන්නේ. හරි මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේ තමයි ගර්භාෂය කියන කොටස. මේ තමයි ග්‍රීවය. ගර්භාෂය ඉවර වෙන තැනට අපි කියන්නේ ග්‍රීවය කියලා. ඒ ග්‍රීවයෙන් පස්සේ මෙතන බිත්තියට අපි කියනවා යෝනි මාර්ගයේ පිටතට විවෘත වෙන එක. ඒතර මේ තමයි ඒ ගර්භාෂ බිත්තිය. අපි ගර්භාෂ බිත්තියට හඳුන්වනවා එන්ඩෝමෙට්‍රියම කියලා. ඒතර මේ තමයි කඩ රැලි කියන එක. මේකට කියන්නේ ඩිම්බ කෝෂය. මේක පැලෝපීය නාලය. මේ තමයි ගර්භාෂය. මේ තමයි ග්‍රීවය. මේ යටම තින්නේ යෝනි මාර්ගය. චුට්ටක් ඉක්මනට මේ රූප පොඩ්ඩක් දාලා තියාගමු. කොටස් නම් කිරීම එතකොට අපිට වඩාත් ලේසි මේ ප්‍රජනක පද්ධතියට අදාළ ව්‍යුහ දෙක. චුට්ටක් ඉක්මනට අපි දාගමු. මම ඊළඟ දවසේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේකේ ආශ්‍රිතව හෝමෝන ක්‍රියාකාරීත්වය සහ එක් කොටස් වල වැදගත්කම සහ විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කොෂයක් තුල සිදුවන වෙනස්කම් සහ ගර්භාෂය තුල සිදුවන වෙනස්කම් කියලා කොටස් දෙකක් තියෙනවා. අන්න ඒ දෙක පැහැදිලිව ඊළඟ ඉදිරියේ පැමිණෙන ෆීඩ්බැක් එකකදී මම අනිවාර්යෙන් කතා කරලා දෙනවා. අපි පොඩ්ඩක් මේ කාරණේ ඉක්මනට ලියාගමු. හොඳයි. මේ කාරණා දාගන්න නැති මට චූට්ටක් කියන්න
ඕගොල්ලොන්ට තව දැන් ඔයගොල්ලෝ ඉදිරිපත් කර දෙයක් තමයි 7 වෙනි පාඩම. ඔයගොල්ලෝ ෂෝට් නෝට් ගහනවා කියන ජන අපිස්සෝ ඔයගොල්ලෝ ෂෝට් නෝට් ගහනවා කියන එක ඔයගොල්ලෝ අනුගමනය කරන දෙයක්. දැන් ෂෝට් නෝට් එකයි විවරණය අතර වෙනස මම චුට්ටක් පැහැදිලි කර දෙන්නම්. ෂෝට් නෝට් එකක් කරන මේ පාඩමට අදාළ සම්පූර්ණ දේ ගහනවා. නමුත් මේකෙදි විවරණයක් කියන්නේ අපි ඉදිරියේදී ලියන්න ඒ දේවල් හුරු කරනවා මේ එක්තරා පියවරක් විතරයි. අපි හැමදෙස්සම ස්ටෙප් එකෙන් ස්ටෙප් එක තමයි උඩට තියන්න ඕන. ඉතින් විවරණයකදී අරමුණු කරන්නේ මේ ප්‍රශ්නයට අදාළව ඊට වටපිටාව විතරයි. එතකොට ඊට අදාළ කාරණා ඔයගොල්ලෝ ලියනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ මේකෙදි ලියන්නේ ඔයගොල්ලන්ට අනිත් එක තමයි මේකෙදි අපි කරන්නේ ගොඩාක් වෙලාවට ඔයගොල්ලන්ගේ භාෂාවෙන් ලියන්න ඕන. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ අදහස ලියන්න තමයි ඕගොල්ලොන්ට පේපර් එකකට කාරණා ඔළුවට ගලා එන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔළුවේ සෑම දෙයක්ම හැමදේම ගලා එන විශේෂයෙන් ලලාට කණ්ඩිකාව මොලේ ඔයගොල්ලෝ දන්නවා ඉදිරියේදී කතා කරන සමහර දේවල් නම් කතා කරන්නේ නැහැ ගොඩාක් යමුට. නිකන් පොඩ්ඩක් අහගන්න ලලාට කණ්ඩිකාවෙන් තමයි අපේ මතකයේ තර්කන හැකියාව තියෙන්නේ. එතකොට මේ මතකයේ තර්කන හැකියාව උසස් බුද්ධි මට්ටම පෞරුෂත්වයේ වගේ කොටස් මේ ඉදිරි කොටසේ තමයි තැන්පත් වෙන්නේ. එතකොට අපි හැමදෙස්සෙම හුරු වෙන්න ඕන මොලේ දියුණු වෙන පැත්ත අනුව. දැන් හිතන්න කටපාඩම් දැනුමක් නෙවෙයි සයන්ස් වල බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ කාල වකවානුවේ ඇත්තටම 10 දී සහ 11 දී විය යුත්තේ කටපාඩම් දැනීමට වඩා අපි තර්ක කළා ඇයි මෙහෙම වුනේ සහ අනිත් ඒ පාඩම් එක්ක ඔයගොල්ලෝ ගැළපීමක් තියෙනවා. ඒ ගැළපීම හදන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ. ඇත්තටම එක් කාරණා ගොඩක් වෙලාට අපි සියුම්ම තමයි මේව වෙනස් කරන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති අර අපි SI එකක් ගැන කතා කරනකොට ටිකක් වෙනස් විදියකට ගියේ. ඒ වගේ අපි එක් පාඩම් වල ටිකක් ඒ වගේ යනවා. සමහර මැසේජ් මේ පේපර්ස් ටික ඊළඟ මාසෙ නම් වෙනම දෙන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ටියුට් එකක් විදියට ඔයගොල්ලෝ මේ පේපර් ඉල්ලන්නේ. හරි මම ඒක දෙන්නම් ටියුට් එකක් විදියට වෙනම මුද්‍රණය කරලා මේ පේපර්ස් එකතු කරලා අනිවාර්යයෙන්ම දෙන්නම්. අනිත් කාරණේ තමයි ඔයගොල්ලෝ කල්පනා කරන්නේ මෙතන තියෙන සරල ප්‍රශ්න හොඳද? සරල ප්‍රශ්න තියෙන්නේ මේ හිතන්න එපා මේ සරල ප්‍රශ්න වල මේක වෙන කෙනෙක් දැක්කොත් හිතන්නේ මේක අයියෝ මේ මොනවාද සරල ප්‍රශ්න නැහැ මේකේ අරමුණ වෙන දෙයක්. මුළු සිලබස් එකම කතා කිරීම. හරි හොඳයි. ඉතින් අපි අද ප්‍රශ්න ඒ ආකාරයෙන් ප්‍රශ්න ටික අවසන් වුණා. ඔයගොල්ලෝ දැක්ක ප්‍රශ්න 10ක මේ ටාගට් එකක් අපි ඉවර කරා. අපි ඒ නිසා ඊළඟ දවසෙත් මේ වගේ ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙනවා. අපි ඉදිරියේදී ප්‍රශ්න පොඩ වැඩි කරනවා. මොකද ඒ කාලය බැලන්ස් කරලා ගන්නට අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට හැමෝන්ටම අපි අද අවසන් කරන මේ පාඩම් මාලාවේ පුනරීක්ෂණ ෆීඩ්බැක් 2 එක අපි ඊළඟ සතියේ ෆීඩ්බැක් 3 කියන එකට එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝන්ටම ආයුබෝවන්. ආයිබෝන් සර්.